දැයි අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට ඇත්තටම පොය කරන දවසක් උපෝසථ දවසක් ඉතින් අපි ඊයේ තිබ්බ විනය සාකච්ඡාවේදී සංඝ සම්මුතියක් ගත්තා ඒ පොය කිරීමේ වැඩපිළිවෙල වෙන්ද වැටෙන මේ වෙලාවට ඒක අපි දවසේ හැන්දෑවට දාලා මේ වෙලාවේ මේ කවුරුත් අපේක්ෂා කරන මේ නිවන නිවීම දේශනාව පිළිබඳ අපේ සමාලෝචනයට කවිලා ගමු කියලා. ඒකට තියෙන විදිහට කාය සාක්ෂියෙන් සම්බන්ධ වෙන සීලම සංග්‍රහණයට මම ස්තුතිවන්ත වෙනවා. පින්පමුණවනවා. අනික් සීල දෙනාගෙමුත් ඉල්ලා සිටිනවා. මේ අපි විශේෂයෙන් කැපකිරීමක් කරන්නේ මේ ආනාය දක්වන උනන්දු නිසා. ඒ නිසා සීල දෙනාම සාවධාන මේකට අහුම්කම් දෙන්නයි කියලා. ඉතින් මම ඒ මතක් කිරීමෙන් පස්සේ අපේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිනවා. අද දවසට નિયમિત නිවන නිවීම කොටහ සාකච්ඡාවේ ආරම්භයේ පිට ඉදිරිපත් කරන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවන නිවීම දේශනා මාලාව 16 වන දේශනය 338 වෙනි පිටුව. එදිනදා ජීවිතයේත් මේ විදිහේ සමහර අවස්ථාවන් වල අවබෝධය නිසා උපදි අතහැරෙන බව අපට අහන්ට දකින්න ලැබෙනවා. යම්ස කෙනෙක් ලොකුම මුදල් නෝට්ටුවකින් ලොකුම මුදල් ගොඩක් එකතු කරගෙන සේප්පුවක තැම්පත් කරගෙන රෑ තිස්සේ නිදි නැතුව ඒක ආරක්ෂා කරමින් සිටිනවා. එක දවසක් තා උදේ පාන්දර නැගිට හැටියේ ප්‍රවෘත්ති මාධ්‍යයෙන් දැනගන්නට ලැබෙනවා කලින් දවසේ රෑම යම්කිසි හේතුවක් නිසා අර මුදල් නෝට්ටුව සම්පූර්ණයෙන්ම අවලංගු කළ බව. එතකොට අර පුජ්‍යලයා ඊට පස්සේ අර නෝට්ටු ගොඩ දිහා බලන්නේ කොහොමද? නිකම්ම කඩදාසි ගොඩක්. ඒ නෝට්ටු හා සම්බන්ධව තිබුණ තණ්හාව, මානය, දෘෂ්ටිය එහෙම පිටින්ම නැති වුණා. නෝට්ටුව අවලංගු වුණා. ඊට පස්සේ සමහර විට ඒ නෝට්ටු වලින් ගිනි තපිනවා අර පුජ්‍යලයා. ගිනිබත් කරනවා. ඔන්න ඒකත් එක්තරා විදියක උපදි පටිනිස්සග්ගයක්. తాවකාලික නමුත් උපදි පටිනිස්සග්ගයක් ලෝකයේ සිදුවන. අපි හිතලා බලමු තවත් කෙනෙක් හදිසි ස්ථාන මාරුවක් ලැබිලා සියලුම බඩු බාහිර ආදිය චංචල දේපොළ, නිශ්චල දේපොළ ගෙන යන්න බැරි නිසා දාලා යනවා. නමුත් චංචල දේපොළ ටික එකතු කර ගන්නවා. උපදි ටික එකතු කර ගන්නවා. අලු ස්ථානයකට අරගෙන යන්න. වාහනයක් ඇවිල්ලා ප්‍රමාදය අඟවන නලාහඬ නගනවා. වෙලාවත් පහුවෙන්න ගිහිල්ලා. නමුත් මේ තැනැත්තගේ සූදානම් වීම අවසාන නැහැ. ලොකු රත් වීමකින් නොසන්සුන්කමකින් එහාට මෙහාට දුවනවා. නමුත් තාම ඉවර නැහැ. ඒ සූදානම් වීම. බැරිම තැන මීට වඩා ප්‍රමාද වීම හොඳ නැහැ කියලා හැඟෙන අවස්ථාවේදී අතට අහු වුණ දෙයක් අරගෙන ඉහින් කනින් එල්ලගෙන දොරකඩ ළඟට පුළුවන් වේගෙන් දුවගෙන යනවා. ඒ එක්කම ඇහැ ඇරෙනවා. මේ දැක්කේ හීනයක්. ස්ථාන මාරුව ලැබුණේ හීනෙන්. ආපු වාහනයකුත් නැහැ. කල සූදානමකුත් නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ හතිය විතරයි. ඔන්න එතකොට ඔතනත් එක්තරා විදියක සිහින ලෝකෙන් අවදිවීමක්. මේන් අපට පේනවා ඒ සිහිනය හා සම්බන්ධ උපදි ගිලිහීමේ අවස්ථාව. මේ අපි නිතර අත්දකින කාරණයක්. අපි කිව්වා දැන් මේ සිහින ලෝකයෙන් සැබෑ ලෝකයට මාරු වෙනකොට සිහින ලෝකය හා සම්බන්ධ උපදි ගිලිහෙන බව. නමුත් ඇත්ත වශයෙන්ම සිහිනයෙන් මේ ඇතුළු වෙන්නේ සැබෑ ලෝකයකටද සිහිනෙන් අවදි වෙනවා කියලා කියන්නේ නියම අවදිවීමක්ද නියම ඇස් ඇරීමක්ද කියන එකත් ප්‍රශ්නයක්. ධර්මානුකූලව කල්පනා කරලා බලනකොට සිහිනයෙන් අවදිවීම නියම අවදිවීමක්ද? බුද්ධ, බෝධි, සම්බෝධි ආදී පදවල තියෙනවා අවබෝධය පමණක් නොවේ අවදිවීම කියන අර්ථයත්. සමහර අවස්ථාවල් වල ඒක මතු කරලා දීලත් තියෙනවා ධර්මයේ. මේක එක්තරා අවදිවීමක්. ඊළඟට ධම්මචක්කු, පඤ්ඤාචක්කු, චක්කුන් උදපාදි ආදී ඒ ධර්මයේ යෙදලා තියෙන පදවලින් ඇසක් පහළ වීම ගැන කියවෙනවා. අපි කාටත් ඇස් තියෙනවා. නමුත් ඇසක් පහළ වීම ගැන කියවෙනවා. ඉතින් මේන් අපට හැඟෙන්නේ මේ නිවන පිළිබඳව කතා කරනකොට ධර්මයේ ගැඹුරු පක්ෂය ගැන කතා කරනකොට අර සිහිනෙන් අවදිවීම නියම අවදිවීමක් නොවේ. තවත් සිහින ලෝකේ මේ වෙලාවේ පොඩ්ඩක් බාධා කරන්න කියලා මේ හීන ලෝක ගැන කතා කරනකොට අර සින්දුව ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. අපි ඔතන පුද්ගලික අයිතිවාසිකම් කියලා කියන්නේ අපි හීනක් ඉන්නකොට හෝන් ගහනකොට ගෙදර බඩළු ඇත්ති කරනලාට අනේ නැගිට්ටොක් ඔක්කොම ඉවරයි.
ඉතින් ඒ නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ මනෝ විකාරක. ඒක තමයි ඇතුළත දොඩවනවායි කියලා කියන්නේ. අපි භාවනා කරන්න ගියත් ඉන්නේ ඒකේ, සක්මන් කරන්න ගියත් ඒකේ ඉන්නේ, වැඩ කරන්න ගියත් ඒකේ ඉන්නේ. ඉතින් කවුරු වෙලා තට්ටු කරපු ගමන් අර කොක්කොම කඩාන වැටෙනවා. ඉතින් යාට හිතෙනවා ඇත්තටම අර ආතල් එක හොඳයි කියලා. සූස්තිය හොඳයි කියලා. එහෙම නැත්නම් මේ අර වර්තමාන මොහොතේ ඉතින් අවදි කරන එක හොඳ නැහැ කියලා. ඉතින් මේ සුනන්දානන්ද හඳුරෝ කියනවා ඒ කේස් එක දාලා මේ වයර් එකට මේ ඊයම් බින්දුව තියාගෙන ඉන්නකොට එහෙම දාලා නැතුව තමයි තියලා තියෙන්නේ. ආයෙ ගලවලා ආයෙ දාන. ඉතින් ආයෙ සරයක් කොපුව දාලා ආයෙ සරයක් වෙල්ඩින් කර කර බලනකොට මේ සෝල්ඩරින් කරලා බලනකොට ඇත්තට මේක දාලා නෙවෙයි කරලා තියෙන්නේ. ආයෙත් ගලවනකොට තුන්වෙනි සැරේත් දැන් දන්නවද ඉතින් ඕකම කරයි. ඒතර සාගර හමුතුරු ළඟ ඉඳලා පොඩක් තට්ටුවක් දාලා කියනවා. ඒතර තදින් සෝල්ඩරින් කරන්න එපා. ආයෙ ගලවන්න වෙයි කියලා. ඉතින් එතකොට මේ සුනන්දන දාමුරන්ට හීනෙන් අවදිලා කියනවා මට හින්ට් එකක් ගැහුවා වගේ කියලා. සාගර හමුතුරු කියනවා මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. තදින් සෝල්ඩරින් කරන්න එපා. ආයෙ ගලවන්න වෙයි කියලා. ඉතින් ඊට පස්සේ සාකච්ඡාව ඇතුළේ ඔන්න දෙන්න රණ්ඩු එක්කෙනෙක් කියනවා ඔබ මට හින්ට් එකක් ගැහුවයි කියලා. අනිත් කියනවා මම උඹට ගැහුවෙත් නැහැ හින්ට් එකක් ගැහුවෙත් නැහැ. මං කිව්ව ඔච්චර සීරියස් සෝල්ඩරින් කරන්න එපා. පාසන්න එපා. ගලවන්න වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඕක තමයි අපේ යාළුවෝ අපිට කරන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා පිටට තට්ටු කරනවා. එතකොටම අර හීන ලෝකේ කඩාට වෙච්චාම අපිට ප්‍රශ්නයක් තියෙනවා. අර හීන ලෝකේ ඉඳාගත්ත මේ බුබුල ඇතුලේ ජීවත් වෙන එක හොඳද? නැත්නම් කවුරු වෙලා තට්ටු කරන එක හොඳද කියලා. ඉතින් ඔන්න ඕකට තට්ටු කරන්න එපා දෙයියන්ගේ නාමයෙන්. මම පැහැදිලිව කියනවා කාටවත් භාවනාව ගන්නන්න යන්න එපා. කවුරුවකත් ඒ හීනේ ඉන්නවනම් අවදි කරවන්න එපා. ඊ මනසට අයිතියක් තියෙනවා ඒකේ ඉන්න. ඒක තමයි මදේට ප්‍රමාදයට තුඩු දෙන සුරාපානි කියන්නේ. අපි ඉන්නේ සුරාවේ. අපි කවුරු හිටියත් ඔය සුරාපානි ගැන බණ කිනායි කියන්නේත් එතන. ඉතින් ඌට දෙන්නේ වාතල්ලේ හිටපු ඊට මොකද ප්‍රශ්නේ? ඉතින් මිනිහට ගිහිල්ලා කිව්වොත් ආතල්ලේ හිටපන් ආතල්ලේ ඉන්න බව දැනගෙන කියලා හොඳ ප්‍රකාශයක්. තීරුමක් නැහැ. අපිට අයිතියක් නැහැ තව කවුරු හරි ආතල්ලේ කඩන්න. ඉතින් ඒක තමයි ආගම කරන්නේ. දැන් පාහරම වැඩේ ලෝකේ තියෙන්නේ. අරුට හීනයක් හරි තියෙනවා දැන් ඒකේ ජොලියෙක් ඉන්නවා කවුරු හරි ගිහලා කියන ඕක ඉන්නට හොඳ ප්‍රබුද්ධ වෙන එක හොඳයි. පිස්සු කියලා බම්බන් අපරාධය අරුඹ මගුල් කරන්න ගිහලා අර තිබුණ හිනේත් නැතුණයි කිය. ඉතින් ඔගේ අනිත් පැත්ත තමයි ඒ ප්‍රබුද්ධ වෙච්ච කෙනාට ප්‍රශ්නයක් එනවා මේ මිනිස්සු නැගිටව ගත්තොත් අලි කරදරේ. ඔය ආතල් එකේ ඉන්න අරපුවා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක එන ගහන අපරාධයක්. ඉන්නේ ඒගොල්ලෝ මදේ ප්‍රමාදේ 100%ක්ම මේ මමන ගැලවිලා හිනවා මම මේ ගැලවිලා කියලා කියන්න යන්න එපා. 100%ක්ම ඉන්නේ ආතල් එකේ. මදේ සහ ප්‍රමාදේ. ඉතින් ඒක නිසා මේ ධම්මික හැම වේදාසල කියනවා මට ඔය සත්තු මැරුවයි කියන ශික්ෂාපදේ කැඩුවයි කියලා මට කේන්තියක් නැහැ. හොරකම් කරුවයි කියන ශික්ෂාපදේ කැඩුවයි කියලා මට කේන්තියක් නැහැ. කාමීත්‍යාචාර බොනවයි කිව්වොත් නම් මට ඉතින් වැඩන්නේ කතා කරලා මේ මිනිස්සයා අනික් පහම කඩනවා. හතරම කඩනවා. බුදු මදේ ඉන්නේ. පමාදේ ඉන්නේ. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ ඒකනේ. කාට හරි පුළුවන් නම් අත උසලා කියන්නකෝ නෑ මම ඉන්නේ ආතල් එක නෙවෙයි. අපිට ආතල් එකේ ඉන්නකොට අනිත් එක්කනාගේ ආතල් එක ආතල්යක් විතර පේනවා තමන්ගේ ආතල් එක පේන්නේ නැහැ. ඉතින් ඒක අවදි කිරීමට තමයි ප්‍රබුද්ධ වෙනවයි කියන්නේ. බුදු කෙනෙක් ප්‍රබුද්ධ වෙනවයි කියන්නේ කුකුල් බිත්තර කට්ට අතර ඉන්න කුකුල් පැටියා වගේ මේගොල්ලෝ මේ ගහන බුබුල ඇතුලේ ඉඳගෙන ගහන ඒ කරණන් ටික දිහා බලන ඉන්නවා. මුන් අවදි වුණොත් මොනවද දෙයක් කරාවිද? අවදි මිනිහා ඩම්බෙල්ලක් වෙනවා. ස්ටන්ටිං. මේ තරමටම මිනිසයා මත් වෙලාද ඉන්නේ. මේ තරමටම මිනිසයා මදේ පමාදේදී ඉන්නේ කියලා ඒ මිනිසයාට තේරුම් කළ දුන්නොත් පපුව පෙළ මැරලා යන්න ඉඩ තියෙනවා. පිස්සු හැදෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කරුණාකරලා කියන්තු අපරාධි බබේ මගුලක් කරුවේ මට හිතපු තැන ඉඳ දුන්නා හොඳයි කියලා ඇත්තමයි කතාව. ඉතින් ඒ නිසා අවබෝධය වැඩි වෙන්න එහෙම නැත්නම් Tamanට මේ අවදිය වැඩි වෙන්න කාට හරි කටක් කරලා කියන්න හිතෙන්නේ අනේ එන්න භාවනා කරන්න කියලා. මොකද අර මාසෙට තිබුණු එකලස සම්පූර්ණයෙන් කඩලා යනවා. ඒකලෙල මේ අලුත් එකට ෆිට වෙනවා කියන එක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කප්පට හදන්න බෑ. ඒක නිකම් බෑ කියන සයිස් එකට තියෙන්නේ. බුදුජානකට ඉස්සෙල්ලා නම් බෑම තමයි. බුදුන්සේ පහළ වුණාට පස්සේ කියනවා මේක හිමීට කරතයි බොහොම හිමීට හැදෙන්න ඕනේ. ඒ අර දැනගත්තට පස්සේ ඒ ආජීවය සකස් කරනවා කියන එක අපිට කරන්න දෙයක්වත් නැහැ නේ කියන එක විතරනේ කරන්න තියෙන අපිට තියෙන අවදි කරලා දෙන එක. ඊට පස්සේ මේ මනුස්සයාට එලවත් නැති මෙලවත් නැති දෙලොවක් අතර හිර වෙන තැනක් වෙනවා පණ්ඩිත ශාස්ත්‍රය කියන බුරුමේ
යෝගාවචරය කියන සතා වදලා නැහැ. තාම ලිංගෙ හිර වෙලා ඉන්න පැටියෙක් වගේ. බොක්කෙත් නෙවෙයි ඉන්නේ එළියට අවිල්ලත් නැහැ. ඉතින් අඬනවා, දඟලනවා, අම්මත් තියෙන හරි වෙහෙසේ. ඉතින් වින්නබුම්බ තටමණ්ඩයි. තම්බි තටමණ්ඩයි ආච්චිට අමාරු වෙනකොට. බක් ගන්නවක පාරටම එළියට එනවා. ඒ බබා නටලා නෙවෙයි බබා මැරලා හිටියත් එළියට එනවා. අනිත් වගේ ලෝක දෙකක තමයි යෝගාවචරය ඉන්නේ. ඉතින් යෝගාවචරය තමයි මේ වගකීම එන්නේ මේ අවදිය සහ අනවදිය නැති බව පේන්නේ යෝගාවචරයට විතරයි. යෝගාවචර නොවන කෙනාට ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය දිනචරියාව හදාගෙන තියෙන මේ ටික කරනවා ඒ ටික කිරුවා මැරලා ගියා ඉවරයි. ඉතින් ඒ නිසා මේ නිදාගෙන ඉන්න කොට අවසන් යන්නේ නැතුව ඒ වෙනතම මේ නිදාගෙන හීනියක් දැක ඉන්න කෙනාට නැගිට්ටල මේ හීනියක් දැකේ කියන හදනට වැඩිය භයානකම මේ අහුවෙලා තියෙන ට්‍රැප් එකේ භයානකම ඒ මිනිස්සුගේ ගොරෝන ගෙරවිල්ටයි ඒ මිනිස්සු සත්‍යය පෙන්වනකොට අපිට පුම්බන පිම්බිල්ලේ තමයි තේරෙන්නේ අහිංසක මිනිස්සෙක් වැරදි තැනදී ධර්ම දෙන්න ගිහිල්ලා ඉතින් ඌ ගහනවා. අය කතා කරන්න දෙයක් නෑ ඌ ගහන එක තමයි කරන්නේ. ඒ නිසා Taman කවි වෙලාවක හරි මේ අවදි නැතුව ඉඳලා මං අවදි වෙන්න ඕනේ කියලා සද්ධාව කුසල ඡන්දේ මාරු වෙන තැන මං කියනවා නිවන් දකින්නට වැඩි අමාරුයි කියලා. මම මේ ඇති පිස්සු කෙලිය ඇති. මට එක සැරේ යන්න බෑ මම මෙහෙම හැරෙන්න ඕනේ කියලා ඒ එන වෙනස ජීවිතේක ඒක මට පේනවා ඒක මොන විදියකින්වත් පොතකට දාන්නත් බෑ කියලා දෙන්නත් බෑ. ඉතින් අපි වෙලා තියෙන හුඟ දෙනුට ඒක වෙලා. තව කෙනෙක් බලපෑමෙන් නෙවෙයි. බලපෑම වෙන්නේ නැති අපි නෙවෙයි මේ ඉන්න අය නෙවෙයි. තව කවුරු හරි. වෙලා තියෙනවා. මේක අමතක වීම තමයි භාවනා ජීවිතයේ තියෙන භයානකම අකුසල කර්මය. මම මේ කිසිම තේරුමක් නැතුව වල්බූරුවෙක් වගේ පිස්සෙක් වගේ වැද්දෙක් වගේ හිටපු මම මේ පාරට හැරෙන්න ඕනේ කියලා මට අත දීපු ඒ හුළඟ හරි කමන්නේ ගින්දර හරි කමන්නේ වතුර හරි කමන්නේ ගුරුවරයෙක් හරි කමන්නේ ධර්මයක් හරි කමන්නේ අන්න ඒක අමතක කරපු වෙලාවෙ ඉඳලා ඔලොමලයි අපි අර මුල් ගුරුවරයාට අපිට ඒක තේරුම් අරගත්ත වතුරට හරි කමන්නේ ගින්නට කමන්නේ අනේ ඉතින් මම උඹට කවදා කොහොම ගෙවන්නද කියලා ඉන්නවනම් හරිම අහිංසකයි. ඒතර තියෙනවා මේ ලෝකේ හීන ලෝකේ ඉන්න හැටි ඒක දිහා බලනකොට ඒකෙන් අවදි කරන එක තමයි භයානකම දේ. ඒකයි නන්දමාලිනී නිතරම කියන්නේ. නිතරම නම් කියන්නේ ඉතින් කලාතුරකින් කියන්නේ මම නිතරම කියනවා. ඉදාරින්න මට දකින්න මගේ හීනේ. ඔච්චරයි අපි අමල තාත්තලා ඉල්ලන්නේ. ඔච්චරයි අපි යාළුවන්ගෙන් ඉල්ලන්නේ. යාළුවොත් අපෙන් ඉල්ලන්නේ ඔච්චරයි. මේ උඹේ වැඩක් කරන පැත්තකටලා හිටපන්. ඉතින් කොරෝනා හරි ෂෝක්. මොකද සෝෂල් ඩිස්ටන්ස් එක දීලා තියෙනවනේ දැන්. මට මගේ පිස්සුවක් කියලාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි මගේ රාජ්‍යය. රජ වෙලා ශක්තිති වෙලා ඇමති මණ්ඩලයපත් කරන. ඉතින් රාජ්‍ය තන්ත්‍රය පාවිච්චි කරගෙන යනවා. ඉතින් අර කලාතුරකින් බුදු කෙනෙක් අවදි වෙච්චාම අර බඩු ඔක්කොම ලැහැතින හෝන් ගහදි දුවගෙන එනවා. ගෙදර රෙද්දත් බාගෙන යනකොට බලනකොට ඕම්බොලේ හීනියක් අපරාධය අච්චලා පෙට්‍රල් පුච්චපුවා දඟලපුවා ඉවරයි. ඉතින් එතකොට උපදි ගැලවිල්ල මේත් එක්කලා අල්ලගෙන හිටපු දේවල් වල නිරූපදින් කියන පුසෙයියුම් පස්සා එහෙම නැත්නම් නන්දති සෝන් නිරූපදි කිසිම අපේක්ෂාවක් නැති ජීවිතේ. ඉතින් බලාපොරොත්තුවක් නැහැ. උපය උපාදානා චේතස අදිඨානාබිනිවේසානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු සබ්බ සංඛාර අනබිරත සංඥා. මේක තමයි මරණය කියන්නේ. මේක කියන්නේ එපිස්ටමොලොජිකල් සුයිසයිඩ්. අපිට ජීවත් වෙන්න හේතුවක් නැහැ. අපි ජීවත් වෙනවා. හීන විතරයි අපිට තියෙන එකම සාධාරණීකරණ. ඉතින් ඒකත් නැත්තම් අපා හරිම සෞතු වැඩේ. ඉතින් හීනේ තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හිරගෙදර ඉන්න මනුස්සය හිරගෙදර පිටතර සරණේ ටික හොඳට මැදලා තියා ගන්නවා. වහලේ හොඳට හදලා තියා ගන්න. බිම අතු ගාලා හරි ගස්සගෙන ඉන්නවා. මේ විශාල ගයක් අපිට හම්බෙලා තියෙන්නේ. කොච්චර වටිනවද ඉතින් අපි ඒක සුද්ධට තියාගෙන ඉන්න බෑ කියලා තමන් අර ඉන්න හිරගෙදර උදේ ඉඳලා හැන්ද වෙනකන් පේන්ට් කර ඉන්නවා. ඉතින් ඒක ඔය ඇමරිකාවේ වෙච්ච බබල් එකෙන් හවුසින් බබල් එකෙන් තේරෙන්න පටන් ගත්තා. දැන් තව බබල් එකක් අප්පු පුරනවා මේ දවස්වල. ඉතින් තේරෙන්න තමයි මෙතෙක් කල අවුරුදු 100මාර හදාන ගියේදී කි ලකුණක්වත් නැතුව පුපුරලා යනවා. ඉතින් ඒක හීනෙන් සහ මායාවෙන් මිරිඟුවෙන් බුදුන්සේ උපමා කරලා දීලා තියෙන කිසි කෙනෙක් හිතන්නේ මේක මිරිඟුවක් කියලා. කිසි කෙනෙක් හිතන්නේ නැහැ මේක මායාව කියලා. මේක යුක්තිය පස්තින්දලනවා ගහ ගන්නවා බැන ගන්නවා රණ්ඩු සරුවල් ඔක්කොම ඔය හීලෙන් එළි වෙනකන් තමයි. ඉතින් ඒක නිසා ඒ බව දන්නවනම් තමන් මේ නාඩගමක ඉන්නේ මේ ඇඳලා ඉන්නේ
මගේ භූමිකාව මේකයි කියලා. ඒක උච්චර නාටකමක් ඕක. ආයෙ වෙන ඉන්හාට යන්න දෙයක් නැහැ. ඒකෙන් මම කියන්නේ සදාචාරය නැතුව මේ වල් බూరు අදහසින් ඉන්න නාටකෙ තියෙනවනේ අපිට චරිතය. ඉතින් මේක හීනක ඉන්න බව දැනගන්න මායා කියන වචනේ මේ Hindu ආගමේ ලুকু ලීලා මායා කියන එක මට හරියට කියලා දෙන්න හැදුවා ධම්මික හාමුදුරුවෝ 77 78. ඉතින් මම දන්න ලීලාව සහ මම දන්න මායාවත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඔක්කොටම කියන්නේ ලීලාව. එබඳ මම ඒ හාමුදුරුවෝ ගාට ගියේ මම දන්නේ 70ට කිව්වද කියලා ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න. සුදු හාමුදුරුවනේ මොන හරි කතා කරනකොට ටික ටික හරි කුප්පේ පිරෙයිනේ කියලා. ඊටස්කෝ කරුණාකර මාව ආශ්‍රය කරන්න බෑකට ඉංග්‍රීසි පන්ති කරලා බලන්න. ඔය ලීලාවල් වලට මායාවල් වලට එන්න එපා. මයි ළඟ උඹ තන්නේ කරම මාව නිකන් ජෝකර් කෙනෙක් කරන්න හදනවා. ඉතින් හරි ලැජ්ජා හිතුණා මට. මම ජෝකර් තමයි. ඉතින් කිව්වා ඔය කතාව ඔය අසුරු කරන්නේ නිවන් දකින්නවක්වත් නෙවෙයි. මේ ඉංග්‍රීසි කරගන්න. සුදු හැමට. ඒක කියලා දුන්නේ ලීලාව මායාව කියලා. ඉතින් ලාවොත්සුත් හීනෙක දැකලා තිනවා. එයා සමනලෙක් වෙලා ඉනවා. කොච්චර සුන්දරද කියනවනම් යට ඒ සමනලගේ නිකන් සටහන්ද ආකාරද ස්වභාව ලක්ෂණද හොඳට භාවනා වෙලා. මෙහෙමයි තටු ගන්න සහැල්ලුයි කිසිම ඍජු ගමනක් නැහැ වෙන වියන්නේ තුවක්කුක වෙඩි තියන්න බෑ. හරිම සහැල්ලුයි ඈත තියෙන මල පේනවා සුවඳක් දැනෙනවා. ඉතින් ඒකට ඇදලා යනවා. මලේ වුවට පස්සේ මලයි සමනලයෙන් කරන්නත් බෑ. ඉතින් මේක රස විඳ විඳින්නකොට ඇහැරුණාලු මුට. ඇහැරුණාට පස්සේ අර සමනලයාගේ ජීවිතේ කොච්චර සමීපව ලුසිඩ් ඩ්‍රීම් එකක්ද කියනවනේ. මිනිහට ෂුවර් නැතුළු අර සමනල ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙට හීනෙට ආවද නැත්නම් මනුස්ස ලෝකේ ඉඳලා සමන ලෝකෙට හීනෙට ගියාද කියලා. ඊට පස්සේ මුළු චීනෙම මේ දර්ශනය මේක හීනයක් විඥාන කියන්නේ සමනලෙක් බටර්ෆ්ලයි කියන එක තමයි බුරුමෙත් විඥාණයට දාලා තියෙන්නේ. මට මතක නැහැ නම මොකද්ද කියලා එච්චරයි. කිසිම විශ්වාස කරන්න බෑ. ඒ යනවා මෙන්න හරි සහැල්ලුව ජීවත් වෙනවා. ඉතින් ඒ හීනේ නාටකම් මාර්ගින් හරි මේ පෙන්වන්න පටන් අරගෙන ඒකට අපි එන සීරියස් එකට. ඒක මේ ඥානানন্দ සාංශ කියන අපි මේ තාත්තිකව රඟපානවා කියලා ඒකේ. දැන් අපිට තියලා තියෙන ඒ රෝල් එක අපිට දීලා තියෙන චරිතේ බොහොම තාත්වික රඟපානවා. හරියට නිකන් අපිට බොක්ස් ඔෆිස් වාර්තාව බින්දින්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපිට මේ ටැග් එකක් හම්බ වෙයි. මේ අපිම වාගත්ත චරිතයක් තියෙන රඟපාන හැටි. නමුත් අපි දන්නේ අපිට බුදු වෙන්න පුළුවන් කියලා. අපි දන්නේ ඔය චරිතය අතාරපු අපිට සෝවාන් වෙන්න පුළුවන් රහත් වෙන්න බෑ. අපේ ඒ වුණත් මේක නම් අතාරින්නේ නැහැ. මේ මම හදාගත්ත චරිතේ ඒ අර හදාගත්ත සායම් බුබුල මේ පෙන බුබුල අත ගන්නවට දෙන්නේ නැහැ කාටවත්. ඒක මොකද ඡායාව වැටලා ලස්සන සම්මිතිකව තියෙනවා. ඕකේ තමයි ජීවත් වෙන්නේ. ඒක ඒ ගැලවිල්ල මේ Taman අල්ලගෙන හිටන උපදී සම්පatti මත අපි මේ විඳවන විඳවිල්ල ඉල්ලගෙන කන කෑමක් තියෙනවා. මගේ චරිතේ මම රංගපානවා අනිත් අයටත් පෙන්න ඒක හරි. ඒ අනික් අය වැරදි. මම හරි මම අවදි වෙලා ඉන්නේ අනික් අය නින්ද ගිහිල්ලා වගේ කියලා තියෙනවා. ඉතින් ඒකෙදි ඥානানন্দ සාන්තිත් රංගපෑමක් කරේ. නිවීම කරන ඉතින් මම ගුරුලුවන් තරම් ගිහිල්ලා කිව්වා මගේ ජීවිතේ මම ඉන්නේ වෙන හීනෙකනේ. මට වෙන්නේ එහෙම හීනෙක ඉන්නවයි කියලානේ. ශරීරයේ සෞඛ්‍ය සලකන්නේ නැහැ. අධික මේ අත්කිලමතාන් යෝගයක. ඉතින් මං කවදාවත් මට නම් ගැලපෙන්නේ මට හොඳට කන්න ඕනේ. මට හොඳට නාන්න ඕනේ. නාන්න ඕන වෙලාවට අනික කටිට උන්ලාට මන් නාන්න නැහැ. ඒක වෙනම කතාවක්. මේ බුද්ධියාමතු මට රවන්න ඕනේ නැහැ. මේ මට උන්ලාට මන් නානවා ගඟට පැන්න ඇඳුම් ගැලෙව්ව නැහැ. බෑ ඥාන සාචුන හරිම ඩිසිප්ලින් ලයිෆ් එක. හරිම ඒ කියන්නේ විනයගරුක මම වගේ කෙනෙක් ඉදිරියට වුණත් බොහොම කතා කරන්නේ අර මේ මට ඒ ස්වාමීන් ඉදිරියටත් එහෙම කරන්න බෑ. කියන්න ඕනේ කියනවා. දැන් මං කරංගපෑම කරන්න කියනවා. ඉතින් කිව්වා එහෙම අයිතියක් නැහැ. ඔබ මගේ ගෝලයා. ඔබට එහෙම රංගපෑම අයිතිය නැහැ. ඒක හරි අඩුයි ඥානාරාම ස්වාමීන්ගේ. අනුසන්තෝ සාමාන්‍ය ස්වරූපෙට ඉන්නවා. ඉතින් තේරවාදී භික්ෂුවක් විදිහට පෙනුවක් තියෙනවා. ඒකේ ඒ ස්වාමීන්ගේ හැටි අඩුපාඩු තියෙනවා නම් කියනවා. ඥානানন্দ සාංශේ ටිකක් ඊට වැඩිය නිකන් මොකද්ද කියන්නේ ඒකට වචනේ මේ ඩිසිප්ලිනේරියන් කෙනෙක්. ඒ මට මං දන්නේ ඒක මගේ තියෙන දුර්ලභමක් මට පේන්නේ රංගපෑමක් කියලා. ඉතින් මං හිතනවා මං රංගපාන්නේ නැහැ කියලා. එහෙමයි මං හිතන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති.
ඒ රංගපෑමක් නැතුව ජීවත් වෙන්න බෑ අප්පා. අපිට මොකද්ද කියම්මවා පෑමක් තියෙනවා. අපිට කියා පෑමක් තියෙනවා ලෝකෙට. ඇත්ත කියා පාන්න ඕනේ නෑනේ. නියම බඩු වලට ඇඩ්වර්ටයිස්මන්ට් ඕනේ. ඇඩ්වර්ටයිස්මන්ට් තිබුණා නම් බොරුව තමයි. ඉතින් ඒක නැතුව ඉන්න බුදු කෙනෙක් දකින්න හම්බුනා නම් ඒ කියන්නේ කිසිම එහෙම නැතුව ස්වභාවයෙන් ඉන්න ඉතින් ඇත්තක පිං කළා තියෙන ඒත් බුදුරජාණන්සේ දසහත් පටිච්ච වශයෙන් විනයම් පඤ්ඤාපේති කියලා විනයක් පනවලා තියෙනවා කාරණා 10කට. ඉතින් මම ආහාර මම බලනවා. ඇයි එහෙමනම් මොකටද විනයක් පනවන්නේ? දසහත්වතේ පටිච්ච මේ අර්ථ 10ක් සඳහා විනයානුග්‍රහය කියලා අන්තිමට එකක් කියනවා. විනයක් පනවලා තියෙනවා. ඉතින් විනයන් පනවන්න නැතුව අවුරුදු 20ක් try කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. අවුරුදු 25ක් පස්චිම බුද්ධ ශාසනයේ විනයක් පනවලා තියෙනවා. ඉතින් විනය හොඳටම ඉගෙන ගන්නකොට මට පේන්නේ ධර්මයක් අර මොනම විනයක්වත් ඕකේ නැහැ. ඔය කේ වෙන මේ උසාවියක ගන්න මේකක් හදන ධර්මයක් තියෙනවා. ඒක ඉතින් අර මේ උපදී නැති ලෝකෙක ඉඳලා බලන ධර්මයක් පේන්න තියෙන්නේ. ඒ නිසා අපිට ටිකක් ඒක පේනවා කවුරු වෙලා පටවන්න ඕනේ ඕක. කෙවිතක් කරන ගහන්න ඕනේ. අපි විරේ විලංගුවේ දාන්න ඕනේ. වෙන මොකක්වත් නැහැ. ඒකයි බුදුන්ස කියන්නේ මේ ධර්ම ඉස්සර කරන්න යන්න විනය කරනොත් හදන්න පුළුවන් ධර්ම කරනොත් හදන්න බෑ. ඒ නිසා විනය ඉස්සර කරගෙන යන්න එපයි කියලා. නමුත් අවාසනාවට ඒ උපදිශයිත පුද්ගලයා අතර ධර්මය ආපු ගමන් ඒගොල්ලෝ විනය ඉස්සරහින් තියන්න පටන් ගත්තා. මොකද ඒකෙන් කරන්නේ මේ අනුන් පාලනය කරන්න හදනවා. දන්නවා Tamanව පාලනය කරන්න බෑ කියලා Tamanව. ඉතින් අර විනය කෝටු අරගෙන එතකොට තාවුයිසම් ඇත්තෙත් නැහැ, ගුණයක් ඇත්තෙත් නැහැ, සාධාරණේ තමයි. එහෙම නැත්නම් කියනවා අපේ પરම්පරාව මෙහෙමයි, අපේ රිචුවල් එක මෙහෙමයි, ඒක කරමු. කොහොඳයි. ඒකට හරි කරදර අඩුයි. නමුත් මුල්ම තියෙන පාලන ක්‍රමය තමයි තාවුයිසම්. ලෝකේ යනවා. වැරදි කරපු අයට වැරදියට හැටියට කම්මස්ස කොමි කම්ම දායදෝ දඬුවම් ලැබෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ට කියලා දෙනවා. අපි ඒගොල්ලත් එක බෙදා හදා ගන්නවා. අපිත් වැරදි කියනවා. මේ අපි දැම්ම මේක දිට ධම්ම වේදනී වශයෙන් ගෙවමු. පස්සට ගියොත් එහේ වැල්පොලි වෙනවයි කියලා. ඒක ඔක්කොම ධර්මයේ තියෙන්නේ. ඉතින් කර්මේශා කර්මඵලයේ කියලා න්‍යාය ධර්මයකට ඇත්තා හෝ වේවා නැත්තා හෝ වේවා පිළිගත්ත ගමන් පුදුමාකාර සාන්තියක් නේ තියෙන්නේ. ඉතින් යා වැරද්දක් කරන දේ ආයෙ බලාගන්නේ. ඉතින් යම රජුරු පොතේ ලියනවලුනේ. එයා ළඟ අපාය පොතක් කියලා එකක් තියෙනවලු. ඒකල සටහන් කරලා තියෙනවලු. හොඳ වැඩක් කරුවොත් කළු පාටෙන් සුදු පාටෙන් ලියනවලු. නරක වැඩක් කළා කළු පාටෙන්. මම මොකටද උගේ account book එක බලාගෙන ඉන්නේ. අන්තිම ඌ ඇවිල්ලා මොකටද මගේ පොත බලන්නේ? වැඩ නැහැ. බලන්නේ එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕක එච්චර සීරියස් ගන්න නැතුව ඉන්න. ඉතින් ඔය කියන්න හදන ඔය හීනයක් කියන එක ඒ ගොඩාක්ම පැහැදිලි වුණේ පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් එකේ තමයි. පශ්චාත්තුපාදී ආයතනයේ මොන තරම් රංගපෑමක්ද රංගපාන්නේ කියලා. ඊට පස්සේ යුනිවර්සිටි එකට යනකොට සාමාන්‍ය තේරෙනවා කට්ටිය අඳින හැටි. එක එක තාල වලට අඳිනවා. ඉතින් මං අඳිනවා කියලා මට කියන්න බෑ. අපිට අඳපු අයට බකට් කරන එක තමයි අපේ ජොබ් එක. කවුරු හරි ඇඳන්නේ ඌට බාල්දියක් දෙන එක තමයි ජොබ් එක කරන්න හිටියේ. ඉතින් සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්නනකොට ඉස්කෝලේ ඇඳපු හැටි මම. ඒ කියන්නේ නිකන් පෙළෙන් හිටපු එක දිස්ත්‍රික්ක බේස් එකට ගිහිල්ලා විශ්වවිද්‍යාලේ ගියා. විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ගඟෙන් මෙහා ගඟට වැටෙන හිටපු එක ගඟේ එහා පැත්තේ වැටුනේ. ඊට පස්සේ බලනකොට ඇඳේ නැති වෙච්චාම හරි අප්සෙට් යුනිවර්සිටි එකේ ඉඳගෙන. ඇඳගෙන ඉන්න ඕනේ. ඉවරෙච්ච ගමන් මම කරපු දෙය කියලා යමු මැට්ටනේ මට කොහොමඩක් ක්ලාසස් ගන්න බෑ 3rd class ඒ ගාම රෙජිස්ටර් වුණා මම තමයි ඉස්සලාම පෝස්ට් ග්‍රැජුවේට් රෙජිස්ටර් වුණේ. ඒකට ගියාට පස්සේ පිස්සු টොප්ම ක්ලාස් එකේ තියෙන. ඔක්කොම ඇඳලා. හොඳ වෙලාවට ඩිරෙක්ටර් හිටියේ දෙමළ එක්කෙනෙක්. සෑහෙන දුරට මිනිහා ඇග්‍රිකල්චර් දන්නේ නැහැ හොඳ වෙලාවට. මිනිහා ආර්ට් ෆැකල්ටි එකේ හිටියේ ප්‍රොෆෙසර් කරත්නම් මේ අපිට උගන්ලා දෙන්නේ ආර්ථික විද්‍යාව. ඉතින් ගිහිල්ලා කතා කරලා ඉවරලා ඒක දවසක් මම චරිත සාහිත්‍යයක් කිල්ලෝ බැනලා එලව ගත්තා මට. බැන්නත් උදයි නේ අප්පා දෙමළ මිනිස්සෙක් නේ. ඊට පස්සේ ආයෙත් චරිත සාහිත්‍යය ලියලා මට කතා කරලා කියනවා ඔබ ඉංග්‍රීසි කරනත් කොහෙන්ද? කිසිම ස්ලෑන්ග්ස් නැහැ කිව්වා ඉංග්‍රීසි වල. මොකද සර් අපේ ගෙදර එක්කෙනෙකුටත් ඉංග්‍රීසි බෑ. පොත විතරයි දන්නේ. කවදාකවත් චිත්‍රපටය බැලුවට තේරෙන්නේ නැහැ. කවදා සූද්දේ කතා කරලා තේරෙන්නේ නැහැ. ඔය කියලා ලියලා තියෙන එක පොඩ්ඩක් බලන්න පුළුවන්. මේක හොඳයි කිව්වා. ඉංග්‍රීසි වල හරුප නැහැ. ඉඳලා නැහැ නේ අනික. ඒ කියන්නේ ඉංග්‍රීසි ලෝකේ ඒ හීන ලෝකේ මම දන්නේ නැහැ. දන්නේ පොතේ උගන්නන ටික විතරයි. ඊපස්සේ ඕස්ට්‍රේලියාව ගියාට පස්සේ චිත්‍ර මහත්තයා ඕස්ට්‍රේලියන් ස්ලෑන්ග්ස් කියලා පොතක් කරන් දුන්නා. ඕස්ට්‍රේලියාව බණ කියනකොට මොනවාට කුණු හරප ටිකක් කියන්න කියලා. ඒගොල්ලන්ගේ භාෂාවයි. ඉතින් ඒ අන්දනවා. මේ චිත්‍රමාව අන්දන්න හදනවා කියන්නේ ඇඳුවට ඇඳින්නේ නැහැ නේ. මට ඕව මතක හිටින්නේ නැහැ නේ. ඉතින් මේ මහානකමේ අඳින ඇඳිල්ල
අනිත් එක විශේෂයෙන්ම ආරණ්‍යගත වුණාට පස්සේ ඒක හරිම භයානකයි. පුදුමාකාර ඇඳිල්ලක් ඇඳලා ඉන්න. මං කියන්නේ නිකන් සැහැල්ලු වෙලා මේ සමනලෙක් වාගේ නිකන් දැන් සමනලයා කියන වචනේ භයානකයිනේ ගිය ආණ්ඩුව එහෙම. මේ ආණ්ඩුවේ ඉච්චර ප්‍රශ්න නැහැ. මං හිතුව පාවිච්චි කරේ මේ චීන වචනේ. ලෙයිපියාද මොකද්ද කියලා කියන්නේ බුරුම් භාෂාවේ. ඉතින් ඒ වගේ ඉන්න කියලා නෙවෙයි මම මේ කියන්නේ. ඉතින් ඕකට තමයි අවුරුදු 20 යනවායි කියන්නේ. පැවිදිලා අවුරුදු 5ක් නවකෙක් 10ක් තෙරුණාංශේ 20 මහා තෙරුණාංශේ ඊට පස්සේ සාමාන්‍ය ස්වරූපෙට යනවා. ඉතින් එතෙන් දෙනකොට හුඟ දෙන සිවුරු ඇරලානේ. මහත් එක 29ක් උපසම්පදා වුණා. කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. ඉතින් එච්චර කාලයක් මේක කරගෙන යනකොට තමයි ඒ වගේම සතිය වුණත් කාලයක් කරනකොට තමයි සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ. එතකන් අපි සතිය උගන්වනවා, සතිය ගැන දේශනා පවත්වනවා. හැබැයි සතිය කියන්නේ මොකද්ද කියලා දැනගන්න සෑහෙන කාලයක් යනවා. එතකොට තේරෙනවා මේ සතියත් අර නින්ද ලෝකෙන් අපි පොඩ්ඩක් ගලවලා දාන්න උදව් වෙනවා. හැබැයි ඒකත් ඉස්සලා හීනෙටම තමයි වැටෙන්නේ. අපි ගත කරන හීනෙම තුලේ ගිහිල්ලා අවදි කිරීමක් ඇති කරලා දෙනවා. ඉතින් ඒ නිසා තේරවාදය කියලා කියන්නේ සෑහෙන සම්ප්‍රදායකට වැටිච්ච අපි ළඟ තමයි බුද්ධ ආගම තියෙන්නේ. අපි තමයි හරි කියලා ගත්තේ ඒක වැරද්දක් නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ඔබ ගුරුවරයෙක් ගාවට ගියානේ යම් තැනකට ගියානේ ඒක තමයි හොඳම තැන කියලා කරපන්. එතකොට මේ ඒකේ කෙලපැමිණුණාට පස්සේ උඹට පේනවා ඊට වැඩිය හොඳ තැනක්. ඒකට ඵලයන් එතකොට උඹට ඒක කරලි වෙනකොට ඊට වැඩිය හොඳ තැනක් පෙන්වනවා. ඒක ධර්ම නියාමයක්. මම ඉන්න තැන ඉඳගෙන මේක සෞතුයි කියනවනම් අනේ කරුණාකරලා වහ කාපන්. මේ තමයි ඉන්න තැන ඉඳගෙන අනේ මේක හරි නෑ කියනවනම් මොන යකේකට උඹට ඉන්නේ ගන්නේ ඵලයන් හෙන්න ගහිලා ඵලයන්. හිටපන් උපරිමේ ගනින් ගත්තට පස්සේ ගුරුවරයා හෝ ඒ ධර්මයේ උඹට ඊගාව තැන පෙන්නයි. ඒක ධර්මයේ හැටි. එතෙන්ද ගියාට පස්සේ වෙනවා අරක මොකද දැන්නේ බඩු කියලා. ඒ වුණත් අපි සලකන්නේ අර පළවෙනි එකට. එතනින් තව ගෙනියනවා. එතකොට ඒ හීනේ එක එක ජවනිකම් ඇවිල්ලා යනවා. ඉතින් ඒ නිසා තේරවාදී හොඳයි කියලා පිළිගත්තට කමක් නැහැ. ඒකේ දෝෂයක් ඇත්තේ නැහැ. හැබැයි තේරවාදෙම අවසාන කියලා හිතන්න එපා. තව ගොඩාක් ජවනිකා තියෙනවා. අන්නේ මේ ජවනිකා මාරු වීම හීන මාරුවක් වගේ පේන්නේ. ඉතින් ඒක නිසා මේ භාවනාවේදී මම ওই භාවනා කිව්වට මගේ අර්ථකථනේ විපස්සනා විතරමයි. අනිත් එකක්වත් මට අමාරුයි මේ තේරුම් ගන්න මේ හීනෙන් අවදි කිරීමක් කරයි කියලා. විපස්සනා උපක්ලේශ ගැන කියලා දෙනවා. ෂටගතිය, මායාවී ගතිය, වංචනික ගතිය පෙන්නනවා. මේ අපිත් එක්ක ඉන්න සබ්‍රක්‍මචාරින් වහන්සේලා අපිට කණ්ණාඩියක් වෙනවා. එහෙම නැතුව අපි ගල්ගුලනකට වෙලා පැත්තකටලා හිටියත් ඇති වැඩකොත් නැත්නම් හොඳ සබ්‍රක්‍මචාරින් වහන්සේලා ගාවින්ලා සතේ පිහිටවන්නේ නැතුව හිටියත් වැඩකොත් නැහැ. සතේ පිහිටවනකොට පේනවා අමාරුයි තමයි. අර හීනෙන් නැගිටිනකොට ඇති වෙන ෂොක් එක එනවා තමයි. නමුත් හීනෙට යන්න ආපහු වෙන්න. ආපහු වෙන්න අන්න එතකොට මොකද්දෝ ඉවොලුෂන් එක මොකද්දෝ මේ පරිණාමයක් සිද්ධ වෙන කිසිසේත්ම කොරෝනා බලපාන්නේ. ඒක කිසිසේත්ම ඇඳින නීතිය බලපාන්නේ. ඒකට ඒව ඔක්කොම නිකන් බොහොම ඈත දේවල්. ඒක නිසා අපි ඉන්නේ හීනෙක කියලා. එහෙම නැත්නම් අපිට හීනේ චරිතයක් තියෙනවා. ඒ චරිත රංගපාන බව දැනගන්න නම් නිතරම කණ්ණාඩියේ මූණ බලන්න ගමනක් යන්න ගියාම කොණ්ඩේ පීරලා ඉවරලා කණ්ණාඩියේ මූණ බලන්න. යන්න ඉස්සලා මොකද අනුන් බලන හැටියට බලන්න එපා. ඒක තමයි තේරෙන්නේ. අන්න ඒක තමයි මේ සතියෙන් නැත්තම් විශේෂයෙන්ම කියනකොට කමඨහං සුද්ධ කිරීමේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක බොහොම ආසන්නයි අපි මේ කරන සාකච්ඡාවත්. ඒ නිසා අපි බලමු තවදුරටත් ඥානසංශේ දේශනේලා මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේන් අපට හැඟෙන්නේ මේ නිවන පිළිබඳව කතා කරනකොට ධර්මයේ ගැඹුරු පක්ෂය ගැන කතා කරනකොට අර සිහිනයෙන් අවදිවීම නියම අවදිවීමක් නොවේ. තවත් සිහින ලෝකයකට ඇතුළුනා වගේ වැඩක්. නමුත් ඊළඟට අපි බලමු මේ උපදි සංකල්පයේ ගැඹුරට යන හැටි. මේ සංසාර සිහිනය. දැන් එතකොට සංසාර සිහිනයයි අප ඉදිරියේ තිබෙන්නේ. මේ සංසාර සිහිනයෙන් මිදීමට නම් මේ සංසාර සිහිනයට අදාළ සියලුම උපදීන් නිස්සාර බව යම්කිසි ආකාරයකින් වැටහෙන්න ඕන. ඒක වැටහෙන්නේත් එක්තරා ආලෝකයකින් බව කලින් දවසේ සාකච්ඡා කළ බාහ්‍ය සූත්‍රයේ උදාන ගාථාවෙන්ම පෙනී ගියා. අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කළා ලෝකයා ලෝකය හැටියට සලකන මේ සලායතන ලෝකය ස්පර්ශායතන සම්බන්ධ ලෝකය අර බාහ්‍ය සූත්‍ර උදාන ගාථාව පසුබිම් කරගෙන විමසලා බලනකොට හරියට පලා දැමීමට තරම් ඝන වූ මෝහාන්ධකාර පටලයක් තුල ක්‍රියාත්මක වන පටු ආලෝක ධාරා 6ක් පමණයි. ඒ අන්ධකාරය නිසාම අර ඉරත් හඳත් තරුත් බැබලෙන බවයි එදා අපි ප්‍රකාශ කළේ.
විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියලා කියන ඒ සබ්බතෝ පබ හැම පැත්තෙම ප්‍රභාවත් වූ අනිදස්සන විඥානයේ ඉරත් හඳත් තරුත් නැtei කියලා කිව්වේ. ඒවාට බැබලීමට අවශ්‍ය අන්ධකාරයක් එතන කොහෙත්ම නැති නිසයි. රූප අරූප නැති වෙන්නෙත් අරූපය රූපයේ සෙවණැල්ලක් සෙවණැල්ලක්වත් ඉතිරි වන්නේ නැහැ. මක්නිසාද අර විනිවිද යන ප්‍රඥාව නිසා. ඒ කාරණා අපි එදා ප්‍රකාශ කළා. එතකොට දැන් මේන් තේරෙනවා මේ නිවනින් කියවෙන සබ්බූපදි පටිනිස්සග්ගය අර අනික් తాවකාලික අවදිවීම වගේ නොවේ. කලින් අපි උපමා වශයෙන් ගත්තු අවදිවීම තුනම తాවකාලික අවදිවීම. සිනමා ලෝවේ අවදිය ඊ타ත්ම తాවකාලිකයි. ඒ සිනමා ලෝලය හදිසියේ බලාපොරොත්තු නැති ආකාරයට ශාලාව ඒකාලෝක වීම නිසා ඒ දර්ශන ගැන කලකිරුණාට මොකද නැවතත් ශාලාව අඳුරු වෙලා චිත්‍රපටිය ඇනබෙනකොට එහෙම නැත්නම් ශාලාව අඳුරවන හැටියේ Taman දන්නේවත් නැතිව කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව ගලාගෙන ඇවිල්ලා අර පුජ්‍යලයා ආයෙත් අර සිනමා ලෝකයේ අතරමං වෙනවා. ඊළඟට අර නෝට්ටුව ගැන කියාපු කාරණයක් එහෙමයි. ඒ අවලංගු වුණ නෝට්ටු පිළිබඳ තණ්හා මාන දිට්ඨි නැති වුණාට මොකද වලංගු නෝට්ටු සොයාගෙන යනවා ඊට පස්සේ. ඊළඟට සිහිනලොවේ අවදිවීමත් తాවකාලික බව අපි කවුරුත් දන්නවා. ඊළඟට නින්දට ගියාට පස්සේ ආයෙත් සිහින දකිනවා. මේ විදිහේ తాවකාලිකත්වයක් නොවේයි මේ නිවන පිළිබඳ අවදිවීම. ඊට හේතුව සංසාරයේ ඒ නින්දට අදින, සිහිනවලට අදින, සංසාර සිහිනයට අදින සියලුම ආශ්‍රවයන් ඒ ප්‍රත්‍යක්ෂ ඥානයෙන්, පූර්ණ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් එහෙම පිටින්ම විනාශ වෙනවා. වියලිලා යනවා, ෂය වෙලා යනවා. ආසවක්ඛය කියන පදය නිවන හැඳින්වීමට මූලික පදයක් හැටියට සූත්‍රවල යෙදিলা තියෙන්නේ ඒ නිසයි. රහතන් වහන්සේලා මේ හපංකම කරන්නේ අරහත් ඵල සමාධියේදී. මේ අරහත් ඵල සමාධිය පිළිබඳව සෑහෙන පමණ සූත්‍රවල සඳහන් වෙනවා. නමුත් ඒව ගැන කියවෙන සූත්‍ර වෙන ආකාරයකටයි තේරුම් කරන්නේ. මෙතන යම්කිසි අභිරහසක් තියෙනවා. ඒක නිසා අපිට ටිකක් සවිස්තරව මේ ගැන කියන්නත් සිද්ධ වෙනවා. අර බාහ්‍ය සූත්‍ර උදාන ගාථාවෙනුත් අපට පෙනී ගියා රහත් සිතක හැටි දක්වන සමහර සූත්‍ර දේශනා වරදවා විපරීත අන්දමින් තේරුම් කිරීම නිසා මේ නිබ්බාණය පිළිබඳ මහා අවුලක් ඇති වෙලා තියෙන බව. ඒකට හේතුව ඇත්ත වශයෙන්ම අරහත් ඵල සමාධිය මහා ආශ්චර්යවත් එකක්. ලෝකයාට හිතන්නත් බැරි තරම් මහා පුදුම විදියේ දෙයක්. ඔය කාරණේම තමයි රතන සූත්‍රයේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ පැහැදිලිවම යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයේ සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහු සමාධිනාතේන සමෝ නවිජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යම්කිසි පිරිසුදු වූ සමාධියක් බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ නිතර නිතර වර්ණනා කර ඇද්ද යම් සමාධියකට ආර්යයන් වහන්සේලා ආනන්තරිකයයි කියද්ද ආනන්තරික යන නම දෙද්ද සමාධිනා තේන සමෝ න විජ්ජති. ඒ සමාධිය හා සම වූ අනික් සමාධියක් නම් නැත. ඉදම්පි ධම්මේ රතනම් පනීතං. නිර්වාණ ධර්මයේ පිළිබඳ මේකත් ප්‍රනීත රතන ස්වභාවයක්. මේ සත්‍යයෙන් ඔබට යහපතක් වේවා කියන එකයි මේ ගාථාවේ අදහස. එතකොට මේ අසම සම සමාධිය, මේ අසම සම අරුම පුදුම සමාධිය ඇත්ත වශයෙන්ම නිවන පිළිබඳව ගැටලු ඇතිවීමට එක හේතුවක් තිබෙනවා. එක හේතුවක් වී තිබෙනවා. මේ අරහත් ඵල සමාධිය පුදුම දෙයක් වන්නේ මෙතන කියවෙනවා විශේෂයෙන්ම ආනන්තරික කියලා වචනයක්. අපි මේ වචනය ඔස්සේ ටිකක් විමසලා බලමු. මෙතන කියවෙනවා අරහත් ඵල සමාධිය ආනන්තරික නමිනුත් හඳුන්වන බව. මේ ආනන්තරික කියලා කියන්නේ මේ නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂයේ එක්තරා විශේෂත්වයක් අඟවන පදයක්. අරහත් මාර්ග ඥානයෙන් කෙලෙස් ඡය කළාට අනතුරුවම ඒ එක්කම නිවන පිළිබඳ නිවන කියලා කියන්නේ භව නිරෝධය, සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂයකුත් ලැබෙනවා. අපි අර කලින් අවස්ථාවක කිව්වේ විභාගෙට ලියලා ඉවරනකොටම ප්‍රතිඵල ආවා කියලා. ආයිත් ප්‍රතිඵල එනකම් බලාපොරොත්තුවක් අවශ්‍ය නැහැ කියලා. අන්න ඒ වගේ. අන්න ඒ අනතුරුවම පූර්ණ ප්‍රත්‍යක්ෂයක් ලැබෙනවා. ඒ පූර්ණ ප්‍රත්‍යක්ෂයේ අඟවන විශේෂ වචනයක් තියෙනවා අඤ්ඤා කියන එක. ඒ වචනේ ඊ타මත්ම වැදගත්. අඤ්ඤා කියලා කියන්නේ ආජානාති කියන පදයෙන් එන්නේ. පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීම.
අරහත් ඵල සමාධිය හඳුන්වනවා අඤ්ඤා ඵල සමාධි, අඤ්ඤා විමුක්ඛ ආදී නම් වලිනුත්. මේ අඤ්ඤා කියන වචනය ඊ타ත්ම වැදගත් වචනයක්. දැනීම, දැනගැනීම හඟවන ඥා කියන ධාතුවෙන් නිෂ්පන්න පද රාශියක් අපිට මේ සූත්‍ර දේශනාවල හමු වෙනවා. සංඥා, විඥාන, පඤ්ඤා, ඥාන, අභිඤ්ඤා, පරිඤ්ඤා, අඤ්ඤා. සංඥා කියන්නේ හඳුනා ගැනීම. විඥාන කියන්නේ වෙන්කොට දැන ගැනීම. අපි කෙටියෙන් සැලකුවොත් පඤ්ඤා කියන්නේ ප්‍රකට වශයෙන් දැන ගැනීම. ඥාන කියලා කියන්නේ දැනීම. අභිඤ්ඤා කියන්නේ විශේෂ වශයෙන්, විශිෂ්ට වශයෙන් දැන ගැනීම. පරිඤ්ඤා කියන්නේ පිරිසිදු දැන ගැනීම. අඤ්ඤා කියලා කියන්නේ ආජානාති, සම්පූර්ණ වශයෙන්ම සහතික වීමට පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන ගැනීමයි. මේ අඤ්ඤා කියන වචනයට ලැබුණු වැදගත් තැන හෙළිවෙන තවත් ගාථා යුගලයක් අපට ඉතිවුත්තකයේ තික නිපාතයෙන් හමු වෙනවා. සේකස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිතෝ khයස්මින් පඨමඥානං තතෝ අඤ්ඤා අනන්තරා තතෝ අඤ්ඤා විමුක්තස්ස ඥානං වේ හෝති තාදිනෝ අකුප්පා මේ විමුක්තිති භව සංයෝජනක්ඛේ. සේකස්ස සික්ඛමානස්ස උජුමග්ගානුසාරිනෝ ඍජු වූ ආරෂ්ඨාංග මාර්ගයේ අනුව යමින් හික්මෙන්නා වූ සේක පුජ්‍යලයාට khයස්මින් පඨමඥානං ක්ලේශක්ෂය පිළිබඳව පළමුවෙන්ම ඥානය උපදිනවා. තතෝ අඤ්ඤා අනන්තරා ඊට අනතුරුවම අඤ්ඤා නම් වූ අරහත් ඵලය ඒ නිර්වාණ ප්‍රත්‍යක්ෂය ලැබෙනවා. තතෝ අඤ්ඤා විමුක්තස්ස ඥානං වේ හෝති තාදිනෝ. ඒ විදියට පූර්ණ ප්‍රත්‍යක්ෂයෙන්, පූර්ණ අවබෝධයෙන් නිවන් දුටු පුජ්‍යලයාට, ඒ තාදී පුජ්‍යලයාට, එහෙව් පුජ්‍යලයාට, ස්ථිරසාර පුජ්‍යලයාට ඥානයක් ඇති වෙනවා. ඉතින් මේක ඇත්තටම මේ මෙතන ඥානද ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කරන මේක අරියත් ඵල සමාධියේදී ඇති වෙන කේවල පරිසුද්ධ තත්වයක් විදියට ඒ නිසා මෙතන මේ අරුම පුදුම සමාධියක් කියලා කියනවා. නමුත් මේ අරුම පුදුම සමාධිය ගැන කියනකොට අහගෙන ඉන්න එකට සාන්තිය සිද්ධ වෙනවා. එයාට නෙවෙයි. රත්න සූත්‍රයේ කියන ඒ තේන සත්‍ය වජ්ජේන මේ කියලා ඒකෙදි කියලා තියෙනවා මේකෙම ලියලා තියෙනවා අරුම පුදුම සමාධිය අත් වශයෙන්ම නිවන පිළිබඳ ගැටලුවක් තියුමට එක හේතුවක් තියෙනවා. මේ ඉදම්පි රත්නේ සතරම් පණිතං ඒ තේන සත්‍යේන සුවත්ති හොතු. ඉතින් එතකොට මේ සිද්ධ වෙන එක්කනට ආනන්තරික සමාධියෙන් එන ආස මේක තියෙද්දි ළඟ අහනින් එක්කනට වෙන්නේ කොහමද? අහනින් එක්කන තාම කේවල පරිසුද්ධ වශයෙන් නිවන් දැකලා නැහෙනි. ඉතින් ওই දෙක අතරමැද මේකම තමයි අටුවා විවේචන කිරීමට ඥාන සංස්කෘතික පැත්තකට විවේචන කිරීම හරහා අපිට ලොකු දැනුමක් ලැබෙනවා. පාවිච්චි කරනවා. නමුත් ඒක අතරමැද ටිකක් දාලා තිනවා මහායානේ සටෝරි කියලා මේ පුංචි නිවන්. සක්මන් කරනකොට අද සක්මන් හරි ගියා කියලා ත්‍රිල් එකක් එනවා. මේ සක්මණේදී මට සටහන් වැටුණා කියලා පොඩි ජොලියක් එනවා. සක්මණේ මට ආකාර වැටුණායි කියලා ජොලියක් එනවා. සක්මණේ සටහන් වැටුණායි කියලා. සාමාන්‍ය මේ ස්වභාව ලක්ෂණ. ඒ පරියන්කයට ගිහලා අප්පා උන්න ආනපානේ වැටුණා. මට ආනපානේ සටහන් වැටුණා. එක පුංචි දේවල් ඒ ලැබෙන පුංචි තත්ත සටෝරි කියලා තමයි ඒක නම් කරලා තියෙන්නේ. එයාට ඒක ප්‍රත්‍යක්ෂයක්. හැබැයි නිවනට තම නෑ. නිවනට යනකොට මේ সেমি ෆයිනල් ගේම් එක දිනලා වගේ ඔලිම්පික් නෙවෙයි. ඒකට යන ගේම් එක අතරමඟ දිනilla. අන්නේ හැම වෙලාවෙම ඔක ආනන්තරික සමාධියක් තියෙනවා. මම වෙනදාට වැඩිව අලුත් පාරක් ගියා. පාරක් ගියාට පස්සේ මට අර පොඩි තේරුමක් ඇති වෙන්න පටන් ගත්තා කියලා. අන්න ඒක තේරුම මේ භාවනා කරගෙන යනකොට Tamanට ලැබෙන මේ පුංචි දේවල් මේ කෙලවර ලැබෙන ඔලිම්පික් ටැග් නෙවෙයි මේක තේරුම් ගන්න බැරි නම් අකුප්පා චේතෝ විමුක්තියට යන්න බෑ කියලා අකුප්පා සූත්‍රයේ බුදුචානන්සේ සඳහන් කරලා තියෙන එක මම මේ බැලුවේ අපි මේකේ virtual retreat එක ඉස්සලාම ගත්තේ. ඒකේදී සතර පටිසම්භිදා වලට පස්සේ තියෙනවා මේ යථා විමුක්තං චිත්තං පච්ච වෙක්කති කිය. කොයි වෙලාවක හිත චිත්තක්ෂණයට විමුක්තිය ලබනවා. මට දැන් සටහන තේරෙනවා. මේ ස්වාමීන් වහන්සේ කිව්වේ මේක තමයි. දැන් මට පයේ සටහන තේරෙනවා. නැත්නම් පිම්බීමේ සටහන තේරෙනවා. හැකිලිමේ සටහන. දැන් සටහන නෙවෙයි ඒක කාලානුරූප වෙනස් වෙන ආකාරات තේරෙනවා කියලා ඒ අර මේ පුංචි කාරණාවක්. ඊට පස්සේ මේක කිලෝ රක්නතෝ දිගට යනකොට ගොජේට නැත්තම් ස්වභාව ලක්ෂණ වලට තේරෙනවා කියලා ඒ එක තැන් වල තේරෙන හැම වෙලාවෙම යෝගාවචරය තුළ ආනන්තරිකව පුංචි ආනන්තරික සමාධියක් ඇති වෙනවා. ඒ ආනන්තරික සමාධිය හඳුනා ගන්න බැරි නම් නැචරල් සිලෙක්ෂන් එකට වැටෙන්නේ නැත්නම් ඒ මනුස්සයා හැමදාම පදුට්ට චිත්තෙන් ගත කරන්නේ පසන්න මනසක් ඇති වෙන්නේ නැහැ. ඒකයි භාවනා කරන්නේ නැත්තේ කට්ටිය ප්‍රතිඵල නැතිකම නෙවෙයි.
ඒ එන ප්‍රතිඵල අංශු මාත්‍ර වශයෙන් එන වෙලාවේ ඒක නිකන් වැලි මුං ඇටය කලවම් කරලා ගැහුවොත් පරිවිරයනකට පරිවිය ටක් ගාලා මුං ඇටයට ගහනවනේ. ඌ කවදාකවත් වැලියටේකට ගහන්නේ නැහෙනි. ඒ වගේ යෝගාවචරයට දීපුවාම කලවම් කරලා කක්කයි භාවනාවයි එයා කක්කා බහුලන්නේ නැහැ. එයා භාවනා ටික අහුලනවා. ඒකට එයාට පසන්න මනසක් ඇති වෙනවා. අන්නේ පසන්න මනස ඒ ගමනේ නියම පෙර ගමන් කරුවා වෙනවා. එයා අහුලන්නේ හොඳ ටික. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන 99%කටම තේරෙන්නේ අර කහුල පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ලෙලා ඒ වැලියටේකට ගහලා අර පරිය තිත්තුණු හරපෙන් බයිනෝ බලපන් මේමයි දාත් හොටත් කඩලා ගියා මේ එළියට දැම්ම මූ කියලා. ඒක මුංගට තියෙන අවුල කාපන්. ඉතින් කියන ඌරන් ඉදිරියට මුතු දාන්න එපයි කියලා. ඒක යේසුස් වහන්සේ කියන්නේ don't throw pebbles in front of pigs කියලා. ඌ ඒක කන්නේ පණු පිටර කියලා හිතලා. කනකොට දතට ගත්තාම කට්ටස් ගාලා දත කඩලා යනවා. ඒකට ඒ දාපු මිනිහට ගහනවා ඌ. මොකද ඌරට මැණික් වලින් වැඩන්නේ නැහනේ. මුතු වලින් වැඩන්නේ නැහනේ. ඌ කන්නේ මේක පණු පිටර කියලා. ඉතින් ඌට දාපු ගමන් ඌ කාපුවම දත කඩලා යනවා. හක්කපටස්. හක්කපටස් ගියාම අරක දාපි කාට ගහනවා. ඒ නිසා බුදුසසුනේ දේශනා කරනවා සීකියාපද 20ක් මොඩයන්ට බණ කියන්න එපයි කියලා. ලෑස්ති වෙලා නැති මිනිහට බණ කියන්න ගියාම මේ මනුස්සයා මේ බොක්ක හදා ගන්න හදන්නේ, ලාභේ ලබා ගන්න හදන්නේ. ඒකේ ඔය නිබ්බාන පරිසංගිත දෙයක් කියපුවා ඌ බැනලා පෞසිද්ධ කරගන්න. ඉතින් දෙන දේ අහුලන්න පුළුවන්කම අකුප්පා චේතෝ විමුක්තිය ලබන්න තියෙන පස්වෙනි කාරණාව යථා විමුක්තං චිත්තං පච්චවේක්කති. මේ ඔක්කොම කක්ක හිත් අතරේ එක විමුක්ත හිතක් තිබ්බා. එක අරමුණට මුලිච්ච වුණා, විෂයාභිමුඛ භාව ලැබි වුණා. ඒ වෙලාවේ මම දන්නවා. ඒ සතියට කරන් තියෙන උස්සස්ම ගෞරවය තමයි මම සතිමත් බව දන්නේ. ඒකට තව ගෞරව කරන්න පුළුවන් ඒක ප්‍රකාශ කිරීමෙන්. මෙච්චර කක්ක හිත් ගොඩක හරි අසුචි කන්දක ඇවිදිනවා ගෑවෙන්නේ නැහැ වාගේ. ඉතින් ඒක අර අරිහත් ඵල සමාජයේදී 100%ක් කේවල පරිසුද්ධ තත්ත්වයට ගිහිල්ලා ඔය මේ ස්වාමීන් වහන්සේ මතක් කරන විදිහට තියෙන ජොලියම තමයි ඒක ටිකක් වැඩි වෙලා පවතිනවා. මේක නිකන් අහම්බෙන් නිකන් හරියට පතෝල මාළුවක් කන ගමන් උම්මලකට කෑල්ලක් හැපෙනවා. හැපිච්ච ගමන් මේ යන්තම් ඇති යන්තම් කියලා අරකම නිකන් අපි හප ඉන්නවනේ. උම්මලකට කෑල්ල. ඉතින් මේ උම්මලකට කෑලි දකින්න පතෝල විතරක් දැකලා නැද්ද කියන විතර මේ පතෝලත් එක්ක කන්න බෑ. තෝ මන් දික් කසාද කරනවා කියලා ගෑණිව දික් කසාද කරනවා. එනට උම්මලකට කෑල්ල කාපන්. ඒක අහුලන්න දන්නේ නැත්නම් පෞල් ජීවිත කඩාකප්පල් වෙනවා. ඒ ආනන්තරික සමාධිය කියන්නේ අරිහත් බල සමාධියව නෙවෙයි. මේ භාවනාවට ආනාපානිය අහුණයි කියලා. සක්මන් කරනකොට මේ පය තියෙන හැටි අහුණයි කියලා. එතෙන් දත් මදිනකොට එක පාරක් මට දත බුරුසුව වදින එක අහුණයි කියලා. බත් කනකොට ඉඳපු ගමන් පටිසංකාය යොනසෝ පින්ඩ පාතම් පටිසීවාමි කියලා එක පාරක් මතක් වුණයි කියලා. ඊන ජොලියක් තියෙනවා ඒකේ. ඒක ආනන්තරිකයි. එතනදීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මම ගොඩක් වෙලාවට ටිකක් විස්තර වශයෙන් කියන්නේ හිත පිට ගිහිල්ලා පිට ගියේ හිත ටක් ගාලා අරමුණට ආව ගමන් දන්නවා දැන් අරමුණට ආවා වෙද්දී හරි කියලා ඔච්චරයි. ඒකේ දන්නේ නැත්නම් අහුලන්න බැරි නම් කියන්න බැරි නම් ආනිසංස නැහැ. කියන්නේ අපි ළඟ තියෙන හොඳ ටික අහුලන්න බැරිකම නිසා තමයි අපේ තියෙන ජඩකම් මතුවලා තියෙන්නේ. අපි ඒකයි මේ රංගපාන්නේ. අපි ඒකයි මේ මවාපාන්නේ. නේ අපි ළඟ හැම කෙනෙක් ගාවම බුදුහාමතුරුගේ පැත්තෙන් බලනකොට සතුටු වෙන තරම් කාරණා හැම කෙනෙක් ගාම තියෙනවා. දුර්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මින් දුර්ලභ දේ ලැබිලා තියෙනවා. දුර්ලභෝ manussත්ත්ව පරිලාභ. භාවනා කරන්න නැදක් තියෙනවා ඒක. දුර්ලභ කන සම්පත්තිය. ඒ එකේ මේ පිස්සුම කියලා ඉනතෝ භාවනා කරන්න හිතුණා. ඊට පස්සේ සත්පුරුෂ සංසේවනේ ධම්මානුද මේ සද්ධර්ම ශ්‍රවණේ පැවිද්ද ඔක්කොම තියාගෙන මේ දන්නේ නැත්තම් මම මේ වෙලාවේ චිත්තක්ෂණ සතියෙන් හිටියයි කියලා. ඉතින් අර පහනක් හදලා බුසලකින් වහලා තිබ්බා වගේ. පහනක් පත්තු කරලා බුසලකින් වහලා තියන්න බෑ. ලයික් කරනවා උඩයි දාපන්. යන්නේ මිනිහෙකුට එළිය වෙටෙන්නේ. ඒක කියනවා යථා විමුක්තං චිත්තං පච්චවේක්කති. මගේ මේ හිත විමුක්ත හිත. ඒ අවදිය විමුක්ත හිතේ අවදිය ඊගාව හිතෙන් නෙවෙයි වෙන්නේ. ඒත් එක්කම එන එකක්. මලක සුවඳ මලත් පිපුම එක්කම එන එකක්. ඉතින් අන්න ඒක අහුලන්න දන්නේ ජඩ හිත. අනුන්ගෙත් වැරදි විතරයි දකින්නේ. තමන්ගෙත් වැරදි විතරයි දකින්නේ. හැමදාම විනය විතරමයි. ධර්මේ නෑ. ඉතින් ඒකට ආනන්තරික සමාධිය කියලා කියනකොට අපිට කියන්න වෙනවා මේ ඥාන දාමරුත් ඒ தත්ත්වෙත් අරසා කළ ධම්මජීව හාමුදුරුවොත් බේරිලා ඒක කියන ක්ෂණ භංගුර ආනන්තරික සමාධිය කියලා කියතයි. ඒ ක්ෂණයට ලැබෙනවා.
ඒක අල්ලන්න බැන්න අර කවදාකවත් අල්ලන්න බෑ. චින මාත්‍ර වශයෙන් අපිට යම් යම් වෙලාවක ලැබෙන මේ විවේකේ අපිට ලැබෙන මේ රිලීෆ් එක එහෙම නැත්නම් ලැබෙන මේ ආනන්තරික தত্ত্বය නැති එක්කෙනෙක්වත් නැහැ. එහෙම නැත්නම් ඉන්න බෑ මැරෙනවා පිස්සු වැදෙනවා. අපිට වරින් වර ඇත්තටම ඒ වගේ පොඩි රිලීස් එකක් හම්බ වෙනවා. ඒක තේරෙන්නේ ඒක සාමාන්‍යයෙන් නියුරෝ සයන්ස් වල කියනවා ඉන්ටරොසෙප්ෂන් ප්‍රොප්‍රියොසෙප්ෂන් කියලා. අපි මොන බරපතලක වැඩ හිටියත් මං ඉඳගෙන ඉන්නේ කියන එක ශරීරයේ විසින් පරීක්ෂා කරලා බලනවා. අපි මොන බරපතලක වැඩ හිටියත් දැන් වැසිකිලි යන්න ඕනේ කියලා බත් කන්න ඕනේ කියලා ශරීරය පරීක්ෂා කරලා බලනවා. අපි ඒක අගය කරන්නේ නැහැ. අපි හිතනවා නම් භාවනා කරුවට පස්සේ හම්බුනා මේක භාවනා කියලා හම්බෙච්ච එකක් කියලා නෑ. ඒක භාවනා කරලා හම්බෙච්ච එකක් නෙවෙයි. ඒ භාවනා සිස්ටම් එකේ හැටි භාවනා කරන විතරක් දැනගන්න මේ පද්ධතිය හොයලා බලන ගතියක් තියෙනවා. අන්නේට පොඩ්ඩක් උදව් කරපන්. පද්ධතියට හොයාගන්න අරපන්. ඌට පොඩ්ඩක් රිලීස් වෙන්න අරපන්. ඒක උචු කරන්න ඕන නම් කියයි. ඌ හිර කරගෙන ඉඳලා හරියන්නේ නැහැ ශිෂ්ටාචාරය කියලා. ඉන්න පුළුවන් බැරි නෑ. ඒ වෙලාවට ඒක පිට කරන්න ඕනේ. නැත්තම් අපස්මාර වෙනවා. ඉතින් ඒ හොයල බලන ගතිය භාවනාවෙන් එන එකක් නෙවෙයි. භාවනා ඉන්න කෙනාට තේරෙනවා මේ යන්ත්‍රයක් තියෙන අහුවෙන්නේ නැහැ. භාවනා කරුවේ නැත්නම් දැන් කොරෝනා කියනවා. කොරෝනා එන කාර්යෝ කියනවා මුණත ගන්න එපයි කියනවා. මුණත ගන්න හිතනවා අත ගන්න එපා. එතකොට ඒගොල්ලෝ කියනවා පැයකට 26 සැරයක් අපි දන්නේ නැතු මුණත ගන්නවා කියලා. භාවනා කරන එක න කොහොමදත් දන්නවා මූණේ මකුළු බැඳලා වගේ කූඹි දුවනවා වගේ කහන ගතියක් එනවා. එයා ඒකල කහලා පස්සේ දැනගන්නවා කහන්න එතන සතෙක් නැහැ. ඇත්තටම සතෙක් යන විදියට නලියන ගතියක් එනවා කියලා. ඉතින් ඌට කිව්වොත් එimhe කොරෝනා කාර්යයක් ඇවිල්ලා මේ මුණ කහන්න හිතනවා අතේ තියෙන විස බීජ ඇහැට ගියොත් විතරයි බෝ වෙන්නේ, දිවට ගියොත් විතරයි බෝ වෙන්නේ, නායට ගියොත් ඒක කහන්න එපයි කියලා ඌට කල්පනා වෙන්න තියෙනවා. යකෝ ඇත්තනේ මම භාවනා කරනකොට මම කලින් දැකලා තියෙනවා. කොරෝනා එන්නේ ඉස්සෙල්ලා මේ බයියෝ කියන්නේ ඉස්සෙල්ලා අපි දන්නවා. ඇඟ පුරාම මේ කහන ගතියක් තියෙනවා. ඉතින් ඒකට අර උපදේශය මම හිතන්නේ ඉතින් ගොඩක් වැඩ ගනිත් දන්නේ මේ කතාව ඇත්ත. දැන් තමයි අපි දන්නේ 26 සැරයක් දාලා වශයෙන් මිනිස්සෙක් මූණ කහනවායි කිය. නමුත් භාවනා කරන එක දන්නවා මකුළු දාලා බැඳා වගේ නලියන ගතිය තියෙන. ඒ වගේ අර ශරීරයේ තියෙන මේ ස්වභාවික යාන්ත්‍රණය ඒ වෙලාවෙම දැනගන්න එකටත් ආනන්තරික කියලා කියන්න පුළුවන්. ඒක දැනගත්තේ නැත්නම් කිව්වේ නැත්නම් ප්‍රකාශ කරේ නැත්නම් ආනිසංස නැහැ. විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. ඉතින් මේ පටිච්චන්න ගතිය තමයි පෘථග්ජන ගතිය කියන්නේ. තමන්ගේ දේ වහනවා. ආර්යනාංශලා කරන්න පුළුවන් තරම් හෙලි කරනවා. මොකද බුද්ධෝත්පාද කාලෙක විතරනේ මේ කරගන්න පුළුවන්. ඒ නිසා දන්න විශේෂයෙන්ම අපි මේ හතරමං හන්දිය වලට ගිහිල්ලා මේ උසාවියට කියලා කුණුරේදී හොදන්න යන්නේ නැහැ. කමඨාන් සුද්ධ කරන වෙලාවලට ඇවිල්ලා අහගෙන ඉඳලා පුළුවන් තරම් බලනවා හෙලි කරන්න. ඉතින් මම අර ඇහුවා අර පොඩි කෙල්ලෙක්ගෙන් මේ වැඩි හිටියෝ කමඨාන් සුද්ධ කරනකොටයි පොඩි ළමයි කමඨාන් සුද්ධ කරනකොට වෙනසක් තියෙනවද කියලා. මම තමයි ඇත්තට ඒ ළමයාගේ ඔළුව ක්‍රේල් කරුවේ. ඊට පස්සේ ඒ ළමයා ඒ වෙලාවෙම කට උතර දෙකක් දුන්නා. වැඩි හිටියෝ කමඨාන් වාර්තාවේ තියෙන වැරදිච්ච දේවල්. මට කැස්සක් ආවා, මට වැස්සක් ආවා, මට මැස්සෙක් වැහුවා, මට තඩබඩ ගාලා කියනවා. වාර්තාවේ ඉවරයක් නැහැ. පොඩි ළමයි කියනවා මට හුස්ම දෙකක් පෙනුවා. ඊට පස්සේ හිට පිට ඊගාසරේ තුනක් පෙන්වනවා කියලා හුස්ම ගැන විතරයි කතා කරන්නේ බොහොම කෙටි කියලා. ඒ ළමයා කමටහන් සුද්ධ කරන වැඩි හිටියන්ගේ. වැඩි නෑ කමටහන් වාර්තා තියෙන්නෙම නැති වෙච්ච වෙයි බැරි වෙච්ච වෙයි. ආනන්තරික මොකක් කතාවක් නෑ. අල්ලපු ගෙදර මනුස්සයාට කැස්සන අමරසයි කියනවා මේ මඤ්ඤොක ගයි මෙවයි ඉඟුරුයි එකට කෑවොත් මැරෙනවලු. මේ අපේ පැත්තේ මිනිස්සෙක් මැරෙනවලු මඤ්ඤොක ගහක් ළඟ ඉඟුරු ගහක් හිටවල. ඊතරම් බහැරකයි මේක. ඒ කියන්නේ ඔච්චරද කියනවනේ හිටව මිනිහාගේ අල්ලපු ගෙදර මිනිහත් මැරලා ගියා. බෑනකයි. මැරෙන්න ඇත්ත ඉඟුරු ගාගා මඤ්ඤොක හිටවපු නිසාද මොකද්ද කියන්න දන්නේ නැහැ. නමුත් කතාව යන්නේ කොරෝනා ඔය වගේනේ. කොහෙන් හරි ආතතියක් යන කතාවක් આવොත් අපි ඒක ගන්නවා. කොරෝනා තියදී සතිමත් වෙන්න පුළුවන් නේ. මේ ඔක්කොමල බයිලානේ කතා කර කර උඹ ගිහලා කොච්චර හුස්මක් ගන්න පුළුවන්ද කියලා කියපන්. එතකොට එන ආනන්තරික සමාධිය එහෙම නැත්නම් ඒක මතු කරන්න පුළුවන් නම් ඒ තේන සත්‍ය වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒක ඇහෙනකොටත් කට්ටිය කමටහන් සුද්ධ කරන්න එන්න පටන් ගන්නවා. කට්ටිය භාවනා කරන පටන් අර ගන්න. ඒ නිසා මේ ආනන්තරික සමාධිය කියලා කියන්නේ අරියත් බල සමාධිය කියන්නේ හොඳ තියරිටිකල් මැක්සිමම් එකක් තමයි. නමුත් මයි ජීවිතේ කද්දාකත් එහෙම දෙයක් මම අදාළ කරගන්නේ. මට මෙන්නේ ක්ෂණ මාත්‍ර වශයෙන් මට තේරෙනවා. මෙච්චර පව් කරන මං මෙච්චරම දුෂ්චරිතය පිළිබඳව හොයා බලා අපරාධ කරපු මට මේ සතිය හරි ගියා.
තාමත් ඉතින් අඩුයි. ඉතින් ටිකක් තියෙනවා තව කරගෙන යන්න. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ තියෙන පුංචි ටිකට මං විතර සතුටු වෙන කවුරුවක්වත් නැහැ. මොකද ඒ තරම් දැක දන අනුන්ට වින කැටපු නීති කඩපු නීති කැඩීම විනෝදාංශයක් කරගෙන හිටපු මට දැනටත් කරනවා අප්පා එහෙම නැතුව කියලා මේ සුද්ධවන්ත වෙලා මේ හරියත්ත බල සමාධිය ගැන කතා කරනව නෙවෙයි. මේ පුංචි වෙලාවක ආයෙසරයක් ඔබ දැන් සිවුරේ ඉන්නේ. මෙහෙම මතක් වෙනකොට හැබැයිනේ ඉන්න යකෝ මාත් පිරිමේකෙන් කියලා අමුඩ ගහලා වහලෙත් නැගලා ගින්දර නිවා ගන්න පුළුවන්. නිසා ආනන්තරික සමාධියේ රහතන් වහන්සේලාට විතරක් හේතු කරන එක එච්චරම හරියන්නේ නැහැ. මොකද මේ අකුප්පා චේතෝ විමුක්ති සූත්‍රය කියලා තියෙනවා. යථා විමුක්තං චිත්තං පච්චවෙක්කති. චිත්තක්ෂණ කක්කගොඩ වලසේ විමුක්ත චිත්තක්ෂණ කියනවා. වැලි මුං ඇටය ගලවම් කරලා ගැහුවට පස්සේ පරිය මුං ඇටේ අවුලනවා. කටස් ගාලා මේ ලංකාවෙත් වැඩි තියෙනවා බුරුමේ මේ මොනවාද ප්‍රධානම පූජනීය ස්ථාන දෙකක් විතර තියෙනවා මට ඒක මතක නැහැ 2000 හොඳට මතකයි ස්වේදගොන් වගේ ඒකේ පරියෝ ඉන්න අක්කර කාලක් විතර හැමදාම ඉතින් ලංක කඩවල වල මිනිස්සු කඩලා නම් මනම් ගිහිල්ලා තියාගෙන හුඬුවක් කරන ගහනවා ඉතින් ඒ ගහන ගැහිල්ල නිකන් වරදින්න මොකක්වත්ම නැහැ ටක් ගාලා ගහනවා ඉතින් බුරුමේ පණ්ඩිතසාංශේ ගෝලයා නායක හමුදුර කියනවා ඒ හමුදුරගේ නම මට මන්ද අපි නායක හමුදුර කියලා කියන්නේ නායකා කියලා මං කියන්නේ යකා කියලා නායන්න කපල දාලා තියෙන තරම්ම බුද්ධුමම යකෙක් මයිත් එක මට ආදරේ කියනවා කලවම් කරලා දෙන්නේ කියලා වැලිත් එක පරිය කවදාකවත් බැරි වෙලාවක්වත් මේකට ගහන්නේ නැහැ. ඉතින් අපි වෙලා තියෙන්නේ ඌරට බුතු දැම්මා වගේ අපි කන්නේ වැලියට ඒකල දාපේකට බැන ඉන්නව නැද්ද කිමුට හින ගහන්න මිච්චර බලන්න ඇවිල්ලා වැලි දාලා තියෙනවා කියලා. අර මුං ඇටේ තියේදී වැලියටේට ගහලා හොට කරගෙන බයින් එක තමයි තියෙන්නේ. ඒක නෙවෙයි ආනන්තරික සමාධිය කියන්නේ. ඒ අතරමැද තියෙන මුං ඇටේට ගහලා අනේ අපි වගේ පරියන්න කොහෙන්ද මුං ඇට බලපන් මේ මිනිස්සු ගෙනල්ලා මෙතෙන්ටත් ගෙනත් දෙනවා කියලා අපි ගහන්නේ මුං ඇටේට. ඒක එතනදීම දන්නවා. කොච්චරද කියනවා බලහින්න අපිටත් ජොලියක් තියෙනවා. ඒ තේන සත්‍යවත්ජේන හොතුතේ හොතු සබ්බදා කියලා. ඒ නිසා මේ ආනන්තරික සමාධිය පිළිබඳව මේ දවස්වල හැමදාම අපි කියවනවා. රතන සූත්‍රයේ ඔක ඔක්කොම දැනගන්න. ඒ කියවනකොට ඔතෙන්ට එනකොටම මට ඥානන්ද ස්වාමීන් සිහිපත් වෙනවා. ආනන්තරික සමාධිය ගැන මේ දේශන අහනකොට මට එච්චර තේරුනේ නැහැ. කීපතාවක් මම අහලා තියෙනවා. දැන් අපි සාකච්ඡාත් කරනවා. ඒතර මේ ආනන්තරික සමාධිය කියන්නේ පෙරපසු නොවි. එතනදීම එනවා. ඉතින් ඒක අරියත්ත බල සමාධිය කිව්වට පස්සේ ඔය කියන මිස්ටික්ස් පැත්තක් එනවා. මේක අපිට අදාහ ගන්න බෑ රහතන් වහන්සේලාට විතරයි කියලා. ඉතින් මම දෙන්නේ ඒකේ ක්ෂණ මාත්‍ර වශයෙන් සිද්ධ වෙනවා. අපිට සීලේ හරිය වෙලාවට සීල මට්ටමේ ජොලියක් යනවා. සමාධිය හරිය වෙලාවේ සමාධි මට්ටමේ ජොලියක් යනවා. ඊට පස්සේ ප්‍රඥාව හරිය වෙලාවේ ඒ හා සමාන ජොලියක් යනවා. සීලේ ජොලියට වැඩිය වෙනස් සමාධියේ ජොලිය. සමාධි ජොලියට වැඩිය ප්‍රඥා ජොලිය. ඒක ආනන්තරිකයි. ඒක දැනගන්නකොටම ඒ සරුවචනාංශයේ දේශනා කළ තිනවා ගමික හිතයි මේකයි ආවොත් ඒක කියන්න හිතෙනවා කියලා. ඒක නිකන් මේ මාන්නේ නෙවෙයි. මාන්නයක් තමයි හැබැයි. කියන්න හිතනවා කියමනෙන් තමයි සාතනෙ රැකෙන්නේ. මේ තරම් කර හිටපු මටත් භාවනා කරුවට පස්සේ සතිය හරි ගියා. දවසකට එක චිත්තක්ෂණයක්. දැන් පැයකට එක චිත්ත. ඕක විතරක් කියපන්. ඒක කියපන් බොම මම මෙන්න මේ වගේ අවුල් තහගත මනසක ඉඳදී ගිහිල්ලා හරියට හරි ගියා. මේ වැලි ඔක්කොමත් එක මුං ඇටයි තිබ්බේ. පරිය ගෙවේ මුං ඇටේට. ආන්නේ ඒක කියන්න පුළුවන් නම් අද ලෝකේ සාහිත්‍ය සම්පූර්ණ වෙනස් වෙයි. අද තියෙන සාහිත්‍ය ඔක්කොම ශෝකාන්ත සාහිත්‍යය. අරකගේ මේකගේ දොස් කිය ආතන මෙතන කුමන්ත්‍රණක බල ඉන්නවා මිසක් පුළුවන් දේ කරපල්ලා. මෙච්චර අවුලේදී සතිමත් වෙයල්ලා. එළ සතිය ගැන කතා කරපල්ලා. වැඩි හිටියෝ කරුණාකරලා පොඩියෝන් කමටහන් සුද්ධ කරන දේ අහපල්ලා. අහලුව පොඩියෝන් ලස්සන මේ නඩුවට කතා කරන හැටි බලපල්ලා. ඒකල උන් ඒ මට ඒකයි හරිම වටන දේ. උන් එක ලොකු උන්ගේ එක තීන්දුව කළා දැකලා මං අහුවේ නැත්තම් කියන්නේ නැහැ. මං ඇහුවොත් ඔයා ලොකට්ටි කමටහන් සුද්ධ කරන අහල් තියෙන ඔව් මොනවද ඒගොල්ලන්ගේ තියෙන වෙනස ඔයගොල්ලෝ සුද්ධ කරන කාරණා දෙකයි. හැබැයි මම ඇහුවේ නැත්තම් කවදාවත් කියන්නේ නැහැ. කවදාවත් කියන්නේ නැහැ. ඉතින් මං ඇහිල්ලෙන් ඒ ළමයා නොම ගැරියද කියලා මං දන්නෙත් නැහැ. ඉතින් මට පුංචි දරුවෙක් එන්න ඕන නම් මට ලොක්කන්ගෙන් අහලා වැඩක් නැහැ. මට ඕන තියෙන්නේ නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ අක්කේ අයියා මට කිල්ලවට දෙන්න පුංචි අක්කලා අයියලා ගාව නෑ ඒක විනාශ කරගෙන තියෙන රංගපාලා. මේ පොඩි එකා කියනවා. ඉතින් ඒක මං කිව්වා දිගට ප්‍රොජෙක්ට් එක ලියන්න. ලියලා මේ තියාගන්න
ওই වයසේදී ඒක අල්ලා ගන්න පුළුවන් වුණොත් මම ඊයේ ලිව්වා හරිගතෝ එකට මයි ළඟ ඉන්නව පොඩි ළමයි ওই ළමා හිංසනය ගැන ඒගොල්ලන්ගේ අයිතිවාසිකම කතා කරන අය. මම ඕන්න ඕලන්ට වීඩියෝ හදලා එවන්නම් ඒගොල්ලෝ ඒක වවාගෙන කණ්ඩ හදනවා. ඒකට මේ වැඩි හිටියෝ මෙහෙම කරන්න ඕනේ මෙහෙම ජාත්‍යන්තර සම්මතන පොඩි එකකින් ගහන්නකෝ. පොඩි එකා කියනවා අපි වැරදි කලින්ද තමයි අපිට හිංසනය හම්බ වෙන්නේ. අපි මීට පස්සේ සත්‍යමත් වෙලා වැරදි නොකරෙමු. වැරදි කළා අපිට හිංසා කෙරුවත් අපි අනික් කට්ටියට ප්‍රතික්‍රියා නොකරෙමු. එතකොට ඔයගොල්ලන්ට හිංසත් අඩු වෙයි, වැරදිත් අඩු වෙයි. ඒ නිසා මේ හිංසනය පිළිබඳ වැඩි හිටියන්ද විතරක් නෙවෙයි අපිටත් කොලියුත්තක් තියෙනවා. සත්‍යමත් ළමයි වෙමු කියලා. ඉතින් ඕක දැක්කොත් එහෙම ඔය ළමා හිංසනය ගැන විශාලට කතා කරන්න කැමති වෙන එකක් නෑ. මොකද උත්තරේ තියෙන්නේ ළමයා තේමයි. අඩු ගන්න 130ක් විතර. අන්න ඒ වගේ දේවල් පොඩි උන්ගෙන් මතු කරන එක හොඳද නරකද කියලා තාම ඒක විවුර්ත මාතෘකාවක්. ඒ වගේම මේ ආනන්තරික සමාජයක් ගැන කුඩු ගහන එකකින් ඇහුවොත් ආනන්තරික සමාධිය ඉස්සල්ලාම පොඩ්ඩක් වාඩිලා ඉඳලා ඉස්සල්ලාම සතිය පිටුපු කෙනෙක් ගැහුවොත් මං හිතන නරක නැහැ කියලා. මොකද ඌටත් පොඩි මොකක් හරි චිත්තක්ෂණ වශයෙන් අර තියෙනවනේ පොඩි මේ ආතල් එකක්. ඒ ආතල් එක මතු කළ දුන්නේ නැත්නම් යාට හැකි සංඥා වෙන්නේ නැහැ. ඒ නිසා ඥානසෝන්ති අරලා දීපු දොර බොහොම වටිනවා. නමුත් මම මේ ජනේලයක් කරලා කතා කරන්නේ. මට පේනවා මං වගේ කෙනෙක් මෙතෙන් දෙන්න කොච්චරක්නම් ඒ තිබුණු පුංචි පුළුවන් හැකි සංඥාව දෙන්න ධම්මික හාමුදුරුවෝ උදව් කරපු හැටි. මම ගිහිල්ලා හැමදාම මගේ දොස් කියද්දි ප්‍රශ්නේ නෑ ගානක් නෑ. ඕව තිබුණට ගමන් නෑ. කරපන්කෝ. ඔය කෙලිම ත්‍රිපිටකය කියවපන්කෝ. දිගටම ඉගෙන ගනි. කඩප්පුලි වැඩේම කරපන්. කරනවා පුළුවන් තරම් සතිමත්යක්. දැන් ධම්මික හාමුදුරුවෝ පිළිගන්නෙත් නෑ ඒවා කියලා දුන්නයි කියලා. හැබැයි මම පිළි අර ගන්නවා. එදත් ආනන්තරික සමාධිය තිබුණා. ඒක ඉතින් බොහොම කලහතුරකින් හම්බෙන්නේ. දැන් එහෙම නෙවෙයි. දැන් තේරෙන පටන් අර ගන්නවා මේ වැනි සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක ඉන්නකොට මේ වගේ කොරෝනා එනකොට ඇන්තිරි නීතිය තියෙනකොට ඒකත් එක්ක පොඩ්ඩක් තිබුණට ටිකක් ෆැමිලියරයිස් වෙන ගතියක් ටිකක් අඳුරන ගතියක් එන්න පටන් අරන් තියෙනවා. මට පේනවා ඒ නිසා ඥානාරාම හඳුර ඇති හරි වෙන්න ඇති කියලා හිතෙනවා. ඥානানন্দ සමාජයත් හරි වෙන්න ඇති. පණ්ඩිත සමාජයත් හරි වෙන්න ඇති. මොකද දැන් එන්නේ ඒ රිලීස් එකට ඒ ජොලියේ ඉන්න ගතිය කෙලින් බය නැතුව කියන්න පුළුවන් ගතියකට ඇතිලා තියෙනවා. මම රහත් තුන් දවසේ කියන්නම් ඒට උටටි හොඳට තියෙන ඉඩ තියෙනවා. මම මෙතනින් නතර කරනවා. කයිව අර කියමනේ. ඒ විදිහට පූර්ණ ප්‍රත්‍යක්ෂයෙන් පූර්ණ අවබෝධයෙන් නිවන් දුටු පුජ්‍යලයාට ඒ තාදී පුජ්‍යලයාට එහෙව් පුජ්‍යලයාට ස්ථිරසාර පුජ්‍යලයාට ඥානයක් ඇති වෙනවා. අකුප්පා මේ විමුක්තිති. මගේ මේ විමුක්තිය මගේ මේ චේතෝ විමුක්තිය අකෝප්‍යයි අකම්ප්‍යයි අචලයි. මක්නිසාද භව සංයෝජනක්ඛයේ භව සංයෝජන ඔක්කොම ෂය වෙලා කැඩිලා ගිහිල්ලා නිසා. ඔන්න එතකොට මේක කීපතකින්ම බොහොම ස්ථිරසාර ප්‍රත්‍යක්ෂයක් බව මේ ගාථාවලිනුත් අපට පැහැදිලි වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම මේ ගාථා දෙක ඒ සූත්‍රයේ ඉදිරිපත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණාවබෝධය පිළිබඳව වැදගත් වන ධර්ම තුනක් හැඳින්වීම වශයෙන්. ඒ ධර්ම තුන හඳුන්වලා තියෙන්නේ ඉන්ද්‍රිය නාමයෙන්. 1 අනඤ්ඤාතං ඤස්සාමීති ඉන්ද්‍රිය. 2 අඤ්ඤේන්ද්‍රිය. 3 අඤ්ඤාතාවී ඉන්ද්‍රිය. කියන ඉන්ද්‍රිය තුන හැඳින්වීම වශයෙන්ුයි මේ ගාථා දෙක ප්‍රකාශ කරලා තියෙන්නේ. අනඤ්ඤාතං ඤස්සාමීති ඉන්ද්‍රිය කියන වචනයෙන් කියවෙනවා මේ අඤ්ඤා කියන වචනය අඤ්ඤා වශයෙන් සම්පූර්ණ වශයෙන් එතෙක් අවබෝධ නොකලා වූ යමක් අවබෝධ කරන්නෙමි යන එතන කියන්නේ khයස්මින් පඨමඥානං කියන එකේ හැඳින්වීමමයි. පළමුවෙන් ලැබෙන ක්ලේශක්ෂය පිළිබඳ ඒ ඥානය හඳුන්වලා තියෙන්නේ එතන අනඤ්ඤාතං ඤස්සාමීති ඉන්ද්‍රිය කියලා. ඊළඟට තතෝ අඤ්ඤා අනන්තරා කියලා ප්‍රකාශ කළේ අන්න අර අඤ්ඤේන්ද්‍රිය. ඒක ඊටාම පැහැදිලි. අඤ්ඤා නැමැති ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය. ඊළඟට අකුප්පාමේ විමුක්ති කියලා ඒ විදියට එන ඥානය තුන්වෙනුව කියාපු ඒ ඥානයේ අකෝප්‍ය බව විමුක්ති ඥාන දර්ශනයයි. ඇත්ත වශයෙන්ම ඒක තමයි අර අඤ්ඤාතාවීන්ද්‍රිය කියලා කියන්නේ. ඒ අඤ්ඤාව මේකදී බාධා කරනවා. ඒ නිසා 100ක් කෙලස් නැතිවීමක් ගැන නෙවෙයි මම කතා කරන්නේ. මොකද පළවෙනි එකේ තියෙන්නේ අනඤ්ඤාතං තස්සාමීති ඉන්ද්‍රිය. මට අනඤ්ඤාව මේකයි කියලා යන්තම් ග්ලිම්ප්ස් එක වැටෙන එක.
ඒකෙන් පටන් අර ගන්නකොට ඔය කෙලවර පැමිණිච්ච එක නෙවෙයි මේ කතා කරන්නේ. අනිත් එක මේ අකුප්පාමේ චේතෝ විමුක්ති කියන එක ලස්සනට ඥානන් සංසය මට ඒ වෙලාවේ මම මේ පොතත් ආශ්‍රය කර ඇත්තටම කියනවා නම් ඒ අකුප්පා සූත්‍රය ගැන බලනකොට මට මෙච්චර අතුරට යන්න බැරි වුණා. මේ තාදී කියන වචනේ තත කියන වචනේ මේ අකුප්පා කියන වචනත් එක්ක තමයි මේ සම්බන්ධ කරන්නේ. ඉතින් ඥානන් සංසය මෙතන ඔක්කොම කියන පදේ අතින් දාලා තියෙනවා. භව සංයෝජන ඔක්කොම ක්ෂය වෙලා කියලා. මේක ආනන්දාමතු අතින් දාපු වචනයක් කියලා. දැමීම නිසා මේක සාමාන්‍ය පුද්ගලයන් ඈත් කරලා තියෙනවා. ඔක්කොම වෙන්න ඕනේ නැහැ. එකක් නැති වුණත් ටිකක් නැති වුණත් ඒ තේරෙන ක්‍රම තුනක් තියෙනවා. අනඤ්ඤාතං තස්සාමීතීන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය, අඤ්ඤතාවීන්ද්‍රිය. කියන්නේ මේකේ ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක් තියෙනවා. gediya pitin ගිල රහත් වෙනව නෙවෙයි. ටික ටික යන එක. එහෙම නැත්නම් ඒකට කියන්නේ අනුපුබ්බ ශික්ඛාව. අනුපුබ්බ ශික්ඛාව 100 පැන්නිල තමයි ආර්යයන් වහන්සේලා රහතන් මේ අටුවචාන් වහන්සේලා වණකලා තියෙන්නේ. මේක රහතන් වහන්සේලා කතාව බබාලාට තේරෙන්නේ. ඒක වැඩිහිටියන්ගේ කතාවක් කියලා. ඥානන් සංසය දෙක මැදට ඇවිල්ලා අපිට කියනවා නෑ බබාලාගේ භාෂාවටත් ඔක තේරෙනවා. හැබැයි සමහරලාට ආනන්ද ඥානන් සංසෙත් ඒ රහතන් වහන්සේලාටම කැපවිච්ච ලෝකයක් ගැන කතා කරනවා බයින් වාගේ. දැන් මම කරන්න හදන්නේ මට එහෙම බයක් තිබුණෙම නෑ. මට හිතෙනවා ඔකට යන්නේ ටික ටික. ඒ ටික ටික හැම කෙනෙක් ගාම තියෙනවා. ඒ කියන ඒකට තියෙන සුදුසුකම ඒ දොර විවෘතකම කාගේවත් අධිකාරිය නෑ. අටුවචාන් වාසික අධිකාරියට දෙන්න මම කැමතිත් නෑ. ඥානන්ද සංසය අධිකාරියෙත් නෑ. මටත් නෑ. මොකද මම ඉන්නේ ඒක හදාරමින්. මං කියනවා හැම කෙනෙකුටම මේක තියෙනවා නැත්තම් ජීවත් වෙන්න බෑ. හැම කෙනෙකුටම Taman පිළිබඳ ලොකු හැකි සංඥාවක් තියෙන නැතුව ජීවත් වෙන එක වෙන්න ඇති හීනේ. කතා පටන් ගත්ත හීනේ වෙන්න පුළුවන්. ඒ හීනේ ඉඳලා හීනෙන් අවදි වෙන්න පුළුවන් ගතිය රහතන් වහන්සේටම හේතු කෙරුවොත් අපි නිකන් හිතනවා අම්මෝ ඒකට ඉතින් මයිකේ බුදුහාම නිකන් ඉන්න ඕනේ කියලා. නෑ මේක ක්‍රමයෙන් යන්න ඕනේ. යන ගමනේ අපි දැනට ලැබලා තියෙන යථා විමුක්තං චිත්තං පච්ච වෙක්කති කියලා දැනට අපි ලබලා තියෙන යම් විමුක්තියක් තියෙනවා. තියෙනවානේ ඒකේ මේ විමුක්ති පහක් ගැන කතා කරනවා. ඒකෙදී මේ ක්ෂණ මාත්‍ර වශයෙන් යන එක, තදංග වශයෙන් වෙන එක, පටිපස්සම්පි වශයෙන් වෙන එක, නිස්සරණ වශයෙන් වෙනවා කියලා විමුක්ති පහක් කතා කරනවා. එහෙම නැත්නම් විමුක්ති පිසීසෙමුත් කියනවා. ඒ පහේ ඔය මුල් දෙක තුන ඔක්කොම මේ අපි වගේ කට්ටිය ඔක්කොම දැන්නව ලැබලා තියෙනවා. ඒකයි අපි ගිහිගේ අතහැරලා තියෙන්නේ. නමුත් ඒක මතක් කරගන්න නැති වෙච්චාම අර ලැබිච්ච නැති එක ගැන කල්පනා කර අපි හරියට පශ්චාත්තාප වෙනවා. ඒකට බය කරනවට මං එච්චර මනාප නැහැ. මොකද මං බය වෙන්නෙත් නැහැ. මං කියන්නේ ඔය මෙච්චර හිටපු මම මේ වගේ තැනට ආපු එකක් නැත්නම් මේ නිකන් ඉන්න කුසියම්මා කෙනෙක් හුස්ම ගන්න එක දන්නවා කියන එක මොන තරම් පිනක්ද කියලා බලන්න. මේ හුස්මෙන් ගිහිල්ලා ධානාභිඥා නොලැබුවාට හුස්ම ගන්න එක වඩෙක් නැත්නම් ගොවිතැනක් බතක් කරන මිනිස්සෙක් එක තැනක වාඩිලා මම හුස්ම ගන්නවා කියලා දන්නවනම් ඌට ඒක නිවනක් වගේ. අන්නේ විමුක්ත හිත විමුක්ත වශයෙන් දැනගැනීමේ ඒක තියෙන්නේ තමන්ගේ ಗುಣ ටික. මම කියන්නේ මහන්නේ කියලා. තමන්ගේ ಗುಣ ටික ඒ තියෙන වෙලාවේ නැති එකෙන් වෙන් කළා කියන්න පුළුවන්. ඒකට කියනවා අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා. ඊට අමතරින් කියනවා යථා විමුක්තං චිත්තං පච්චවෙක්කති පටිවිජ්ජති. මේ විමුක්ත හිත දන්නවා. රත්තරන් තියෙන්නේ පස්වල 0.05යි. ඒක වෙන් කරගත්තට පස්සේ රත්තරන්. හැබැයි පස් ටිකෙත් වටිනාකමක් තියෙනවා. මොකද රත්තරන් පස්. ඉතින් අපෝ රත්තරන් පස් වැඩක් නැහැ කියලා ඒක විසි කරවුවොත් එහෙම රත්තරන් ගන්න හම්බ වෙන්නේ. ඒක නිස්සාරය කරලා මේ අයින් කරලා සුද්ධ කරලා ගන්නවයි කියන එකට උනන්දුවක් ඇති වෙන්න නම් අපි දැනට ගමනේ සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා කියන එක යෝගාවචරයට වැටහුනොත් ඒ වැටෙන්න යාට ඒකට කියනවා අධිමොක්ක චෛතසිකය කියලා. පෙර දැක්මක් එන්න පටන් ගන්නවා. අවුරුදු 2600 කට පස්සේ අපි මේ අමුඩි ගැටේ ගහගත්තේ දැන් උනත් අපි සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා කියලා අන්නේ විශ්වාසයේ මං කියන්නේ පුම්බණ්ඩ හදනවා කියලා උට සෝවාන්ලා ඔය ඉන්නේ. වා ධ්‍යාන ලැබලා තියෙන. අයුව නෙවෙයි මම මේ කියන්නේ. අපි කියන්නේ නිස්සන්නවන භාෂාවෙන් හැකි සංඥාව දෙනවා. පුළුවන් අපි දැනටමත් හැයෙන දුර ඇවිල්ලා තියෙන්නේ. ඒක ඒ විමුක්ත හිත කියලා දන්න කෙනාට මිසක්කා අයියෝ තාම බැරි වුණානේ මට අර කියලා කියන කෙනෙක් නම් මං කියනවා නැද්දකින් ඔබතන් නොදොමකින් කියලා. මට ඇසුරටත් නොලැබේවා. ඉන්නවා. ඉතියට මට හිතනවා ඊට වැඩිය හොඳයි මේ කපුටෙක් උනත් හොඳයි හැකි සංඥාවෙන් කතා කරනවා. ඒ නිසා අපි පුළුවන් තරම් බලමු ඒ තේන සත්‍ය වජ්ජේන සොසුති හෝතු සබ්බදා කියලා අපේ හැකි සංඥාවට පුළුවන් ටික තියාගෙන මේ මම හිතනවා කර්ණේ මේ රත්න සූත්‍රය සජ්ජායනා කරොත් දුකටපත් වෙලා ඉන්න ජනතාවට පිහිටක් වෙයි. අපි කොරෝනා වලට බයි දුකට මේ කර්ණමිත සූත්‍ර සජ්ජායනා කරලා මොකක්වත් වෙන්නේ නැහැ.
අපි මේ ගණ්ඩා දන්නේ විශාලා මානුවර තිබිච්ච හීලින් පවර් එක මෙහෙට ගණ්ඩා නෙමෙයි අපි හීල් වෙන්න ඕන. හීල් වෙලා අනික් අයට දෙමු. මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලය සමාප්තයි. ඒ නිසා මම ඉල්ලා හිටනවා චන්ද්‍රත හැමදාගේ සටහනක් දාගන්නයි කියලා අපි කවදාද පටන් ගන්න කියලා. ඉතින් මම ඉල්ලා හිටිනවා මේ 341 වෙනි පිටුවේ තියෙන ගාථාවේ ඉඳලා අනිත් දවසේ පටන් අරගමු. මොකද මේ ඉන්ද්‍රිය තුන අනඤ්‍යතං අනඤ්ඤාතං තස්සාමිති ඉන්ද්‍රිය අඤ්ඤේන්ද්‍රිය අඤ්ඤතාව ඉන්ද්‍රිය කියනවා මට දත හැපෙන වචන. දත් ගලවල දත් ගැලවෙන වචන. දැන් ඕක ලියාගෙන නැති මේ බණාන කට්ටිය එන දවසේ ඕකට ඊමේල් ලියනවා දැන්. ඔවට ඉතින් ඔය ඉස්කිරිඤ්ඤා කොරිඤ්ඤං අනම්මනම් වචන වගේ දාලේ වුණා. ඉතින් පොත දිගාර ගන්න ඕනේ මට. මොකද මේ කට්ටිය බොහොම ඉක්මනට ඔටුන දා ගන්න. මට දැන් අනඤ්ඤඤ්ඤන්තාන් ඉන්ද්‍රිය ස්වාමීන් වහන්සේලා තියෙන නැත්නම් අඤ්ඤතා ඉන්ද්‍රිය ස්වාමීන් වහන්සේගේ මම ලැහත් වෙලා ඉන්න ඕනේ. එනිසා අනික් කටටත් ඇයි මේ කන පිනවීම සඳහා අපි 340 වෙනි 41 පටන් ගන්න ඉදිරියට යමු කියලා සටහනක් දාගන්න කියලා මම ඉල්ලා හිටනවා. අපි ඒකෙන් අපේ මේ නිවනේ නිවීම සම්බන්ධව දේශනාවේ දවසේ සතිವಾರේ સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.